හරි නේද? right. අපි මේ කතා කරන්න යන්නේ පෙරහුරු පරීක්ෂණ අංක 2. පෙරහුරු පරීක්ෂණ අංක 1 වීඩියෝ එක මම දැම්මා. ඔයාලා හැමෝටම ඒකේ අඩුපාඩු ටික හදා ගන්න. ගොඩක් ළමයි පේපර් එකට උත්තර ලියලා තිබ්බා. සමහර අයගේ උත්තර ගොඩක් හොඳයි. සමහර අයගේ උත්තර නම් තාම පල්ලෙහා මට්ටමක තිබ්බේ. දුකින් උනත් කියන්න ඕනේ සමහර දරුවන්ගේ තාම උත්තර හොඳ මට්ටමට ඇවිල්ලා නැහැ. එතකොට ඒ වැරදිච්ච හැම ප්‍රශ්නයක් අර මම ඔයාලට වීඩියෝ එක දැම්මනේ. ඒ වීඩියෝ එක දිහා බලලා කොහොමද මේ ප්‍රශ්නට උත්තර ගන්න කියලා හොඳට අවබෝධ කරගෙන ඔළුවට දාගන්න. දැන් දෙවෙනි පේපර් එකත් ඔයාලා කරලා ඉවරයි. මේ දෙවෙනි පේපර් එකේ ප්‍රශ්න 40 උත්තර අපි සාකච්ඡා කරන අවස්ථාව. පෙරහුරු පරීක්ෂණ අංක 2. මේ විදිහට අපි පේපර් 25ක් සාකච්ඡා කරනවා. ඒතර පළවෙනි පේපර් එක හැටියට මම ඔබට දුන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කරපු විභාග දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරපු මොඩල් පේපර් එක. දෙවෙනි පේපර් එක හැටියට මම ඔබට දුන්නේ රත්නපුර අධ්‍යාපන කලාපයේ 2020 අවුරුද්දේ කියන්නේ ගිය අවුරුද්දේ ප්‍රථම වාර පරීක්ෂණය සඳහා ලබා දීපු පේපර් එක. මේ විදිහට ලංකාව පුරාම එක් පළාත්වල එක් අධ්‍යාපන කොට්ඨාශවල ලබා දීපු පේපර්ස් අපි සාකච්ඡා කරනවා. එතනින් අපිට විශාල අවබෝධයක් ඔළුවට දාගන්න පුළුවන් කොහොමද ප්‍රශ්න හැසිරෙන්නේ. විවිධ භාෂාවන් කියන්නේ සිංහලයේ විවිධ ආකාරයන් භාවිතා කරන රටේ එක් ප්‍රදේශවල කොහොමද මේ ප්‍රශ්න පත්‍ර නිර්මාණය වෙන්නේ. එවැනි ප්‍රශ්න පත්‍ර වලට අපි කොහොමද ඍජුව පිළිතුරු දෙන්නේ. අද වැඩේ අපි පටන් ගමු. දෙවෙනි පේපර් එක. මේකෙත් ලකුණු 38, 36, 35, 34, 33, 32 මට්ටමේ දරුවෝ හිටියා. ඒ අතරතුර ලකුණු 11, 12, 16, 17 වගේ මට්ටමේ දරුවෝ හිටියා. ලැජ්ජ වෙන්න එපා. ඒ ඔබේ ඇත්ත තත්ත්වය. එතකොට ඇත්ත තත්ත්වය අපිට අඳුනගත්තට පස්සේ අපිට ඒකට පිළියම් යොදන්න පුළුවන්. මම මගේ නිවැරදි තත්ත්වය අඳුනගත්තොත් මට ඒකට පිළියම් යොදන්න පුළුවන්. දැන් ඔබ දන්නවා ඔබට වැරදිච්ච ප්‍රශ්න ටික. ඔබට ප්‍රශ්න 20ක් වැරදුනා නම් ඒ වැරදිච්ච 20 හරියටම මම මේ කියලා දෙද්දි ඔළුවට දාගන්න. මේ විදිහට පේපර්ස් 10ක් විතර යති. ඔබ හිතන්නකෝ ප්‍රශ්න 400ක් විතර අපි සාකච්ඡා කළා. ඒ 400ටම උත්තර ගන්න විදිහ අපි දන්නවා. එතකොට අපේ අතින් වරදින ප්‍රශ්න ප්‍රමාණය දිනෙන් දින පේපර් එකෙන් පේපර් එක අඩු වෙනවා. අවසානයේදී ප්‍රශ්න පේපර් 25ට අපේදී ප්‍රශ්න 10 සීමාවට එද්දී අපිට අනිවාර්යයෙන්ම 40න් 35ක් ගොඩදා ගැනීමේ හැකියාව නිකම්ම අපිට ලැබෙනවා. ඒ ගැන වැඩි හිතන්න ඕනේ. අපිට ඒක අනිවාර්යයෙන්ම ඔටෝමැටිකලි ලැබෙනවා. පැහැදිලි නේද? හැබැයි ඒ අතරතුර ඔබ දෙයක් කළ යුතුයි. ඒ තමයි විෂය කොටස් නිවැරදිව පාඩම් කළ යුතුයි. විෂය කොටස් නිවැරදිව පාඩම් කළ යුතුයි. හරි. වැඩේට බයි. පළවෙනි ප්‍රශ්නය. ප්‍රවේගය හා ත්වරණය මැනීමේ සම්මත ඒකකය කුමක්ද? ප්‍රවේගය හා ත්වරණය මැනීමේ සම්මත ඒකකය කුමක්ද? ඔබට මතකද ප්‍රවේගය සහ වේගය සඳහා තිබ්බේ එකම ඒකකයක්. ප්‍රවේගය මනින්නේ වේගය මනින්නේ අපි එකම ඒකකයකින්. මොකද ඒකකය? ms ඍණ 1 තප්පරයට මීටර. ඊළඟට ත්වරණය සහ මන්දනය සඳහා අපිට තියෙන එකම ඒකකයක්. ත්වරණය මන්දනය. ත්වරණය සහ මන්දනය සඳහා තියෙන එකම ඒකකයක්. මොකද ඒකකය? තප්පර වර්ගයට මීටර. මේ තමයි අන්තර්ජාතික ඒකකය. එතකොට ප්‍රවේගය සඳහා තප්පරයට මීටර, ත්වරණය සඳහා තප්පර වර්ගයට මීටර. මේක කියන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා. ඒ තමයි තප්පරයට මීටර. මොකද අනුක්‍රමය තප්පරයට මීටර. එහෙමනම් උත්තර වලට අපි ගියොත් පළවෙනි උත්තරේ පළවෙනි කොටස ms ඍණ 1 හරි. දෙවෙනි කොටස ms ඍණ 2 හරි. ඒ කියන්නේ පළවෙනි උත්තරේම හරි. දෙවෙනි උත්තරේ වරදින්නේ ඇයි? පළවෙනි කොටස ඇටියට දීලා තියෙන ms ඍණ 2. ms ඍණ 2 කියන්නේ ත්වරණ ඒකකය, ප්‍රවේග ඒකකය නෙමෙයි. ඒ නිසා ඒක වරදින්නේ. දෙවෙනි එකේ නම් අපි ওই විදිහට ඒකක ලියනවා දැකලාම නැහැ. තුන්වෙනි එකේ අපි ওই විදිහට ඒකක ලියනවා දැකලාම නැහැ. හතරවෙනි එක වරදින්නේ පැයට කිලෝමීටර්, පැය වර්ගයට කිලෝමීටර් කියන්නේ අන්තර්ජාතික ඒකකය නොවේ. ඒ නිසා පැයට කිලෝමීටර් කියන්නේ ප්‍රවේගය මයින් ඒකකයක්. පැය වර්ගයට කිලෝමීටර් කියන්නේ ත්වරණය මයින් ඒකකයක්. හැබැයි ඒවා අන්තර්ජාතික ඒකක නොවේ. ඒ නිසා අපිට ගන්න වෙන්නේ පළවෙනි පිළිතුර. ඊළඟට අංක 2ට යමු. සජීව පදාර්ථයේ බහුලවම ඇති මූලද්‍රව්‍ය වන්නේ. පුතේ සජීව පදාර්ථයේ බහුලවම තියෙන මූලද්‍රව්‍ය ටික මොනවද? කොහොමද අපි හඳුනගන්නේ? කාබෝහයිඩ්‍රේට්
සජීව පදාර්ථය අපි දන්නවා තියෙන ಜಾති ටික කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ සහ නියුක්ලියික් අම්ල. මේ ප්‍රධාන හතර කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ, නියුක්ලියික් අම්ල. මේ බලන්නකෝ කාබෝහයිඩ්‍රේට් වල කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. ප්‍රෝටීන කියන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, සමහර විට සල්ෆර්. ඊළඟට ලිපිඩ කියන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. නියුක්ලියික් අම්ල කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් සහ ෆොස්ෆරස්. දැන් ඔබ බලන්න CCCC carbon, HHHH hydrogen, OOOO oxygen, NN nitrogen, P phosphorus. මේ තමයි අනිවාර්ය සාධක ටික. දැන් මෙතනින් අපිට උත්තරේ හොයාගන්න හැටි. එහෙමනම් සජීව පදාර්ථයේ බහුලම ඇති මූලද්‍රව්‍ය වන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, ෆොස්ෆරස්. පළවෙනි උත්තරේ CHSN SN එසුත් දාලා. දෙක CS කාබන්, සල්ෆර්, මැග්නීසියම්, නයිට්‍රජන්. තුන කොපර්, යකඩ, ඔක්සිජන්, නයිට්‍රජන්. හතර කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්. ගන්න වෙන්නේ මොන උත්තරේද? පැහැදිලි. ඔයාලට හතරවෙනි උත්තරේ පැහැදිලිවම පැහැදිලි වෙන එක හතරවෙනි උත්තරේ. ඊළඟට තුන විභාජක පටකවල ලක්ෂණයක් වන්නේ. විභාජක පටක කියන්නේ පුතේ බෙදෙමින් නව සෛල නිර්මාණය කරන පටක. විභාජක පටක කියන්නේ බෙදෙමින් නව සෛල නිර්මාණය කරන පටක. එයාගේ කාර්යය තමයි සෛල බෙදි අලුතින් සෛල හදනවා. ඒ අලුතින් සෛල හදද්දී ශාකය තුල එහෙම නැත්නම් සත්ව දේහ තුල නැවත අලුතින් පටක නිර්මාණය වෙනවා. එතකොට අපි විභාජක පටක කතා කරේ ඇත්තටම සත්ව දේහ තුල නෙමේ ශාක දේහ තුල පමණයි. හරිතලව දක්නට ලැබීම. විභාජක පටකවල හරිතලව නැහැ. කෙලින්ම අපි ඉගෙන ගත්තා විභාජක පටකවල ලක්ෂණ යටතේ හරිතලව නැහැ. එනම් පළවෙනි උත්තරේ වැරදි. දෙක මයිටොකොන්ඩ්‍රියා ඉතා අඩු සංඛ්‍යාවක් පැවතීම. වැරදි. මයිටොකොන්ඩ්‍රියා ගොඩාක් වැඩි. විභාජක පටකවල මයිටොකොන්ඩ්‍රියා ප්‍රමාණය ගොඩක් වැඩි. එහෙමනම් දෙවෙනි උත්තරෙත් වැරදි. 3 ප්‍රමාණයෙන් කුඩා සජීවී සෛල වීම. ඔව්. විභාජක පටකයේ සෛල චූටි. ඒ වගේම පනතේ. එහෙමනම් තුන්වෙනි උත්තරේ හරි. 4 අන්තර් සෛලීය අවකාශ තිබීම. නෑ පුතේ. විභාජක පටකේ අන්තර් සෛලීය අවකාශ නැහැ. විභාජක පටකේ අන්තර් සෛලීය අවකාශ නැහැ. එහෙමනම් අපිට ගන්න වෙන්නේ තුන්වෙනි පිළිතුර. 3ට 3. 4 ජල අණුවක ලුයිස් ව්‍යුහය නිවැරදිව දක්වා ඇති පිළිතුර. මේ බලන්නකෝ ජල අණුව කියන්නේ H2O නේ. හොඳට බලන්න. ජල අණුව කියන්නේ H2O. H2O. හයිඩ්‍රජන් වල අවසාන ශක්ති මට්ටමේ තියෙන්නේ ඉලෙක්ට්‍රෝන 1යි. මේක හරි වැදගත්. ඔක්සිජන් වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 1 තියෙන හයිඩ්‍රජන් වල සංයුජතාව මේවත් හරිය වැදගත් වෙනවා. සංයුජතාව 1යි. අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 6ක් තියෙන ඔක්සිජන් වල සංයුජතාව 2යි. ඇයි මම මේ සංයුජතාවය ලියාගත්තේ? සංයුජතාවයට සමාන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් තමයි බන්ධනය සඳහා ලබා දෙන්නේ. බන්ධනය සඳහා ලබා දෙන්නේ. එතකොට හයිඩ්‍රජන් බන්ධනයට ඉලෙක්ට්‍රෝන 1ක් දෙනවා. ඔක්සිජන් බන්ධනයට ඉලෙක්ට්‍රෝන 2ක් දෙනවා. ඊළඟට බන්ධනයෙන් පස්සේ ඉතිරි වන ඉලෙක්ට්‍රෝන ගාන. ඔක හරි වැදගත්. ඉතිරි ඉලෙක්ට්‍රෝන. හයිඩ්‍රජන්ගේ තියෙන ඉලෙක්ට්‍රෝන 1යි අවසාන ශක්ති මට්ටමේ. ඒක බන්ධනයට දෙනවා කියන්නේ එයාට ඉතිරි ඉලෙක්ට්‍රෝන නැහැ. ඔක්සිජන්ගේ අවසාන ශක්ති මට්ටමේ 6ක් තියෙන ඉලෙක්ට්‍රෝන එයා බන්ධනයට 2ක් දෙනවා. එතකොට එයාගේ ඉතිරි ඉලෙක්ට්‍රෝන ගාන 4යි. මේකත් අපිට වැදගත්. මොකෝ ඉතිරි වෙන ඉලෙක්ට්‍රෝන ටිකට සමයි අපි කියන්නේ එකසර ඉලෙක්ට්‍රෝන කියලා. ඒතකොට ඒ ටිකත් වැදගත් වෙනවා. දැන් අපි H2O අඳිමු. කොහොමද H2O අඳින්නේ? සංයුජතාවයෙන් වැඩි එක්කෙනා තමයි මධ්‍ය පරමාණු. හයිඩ්‍රජන් වල සංයුජතාවය 1යි, ඔක්සිජන් වල සංයුජතාවය 2යි. එහෙමනම් ඔක්සිජන් තමයි මධ්‍ය පරමාණු. සංයුජතාවයෙන් වැඩි එක්කෙනා තමයි මධ්‍ය පරමාණු. එතකොට එයාගේ දෙපසට ඔයාලා හරි කෙලින් යද්දත් ඔහොම පොඩ්ඩක් හැඩ කරලා යද්දත් කමක් නැහැ. තමයි හයිඩ්‍රජන් සෙට් වෙන්නේ. දැන් අපි තිත් කතර ව්‍යුහය මම ඉස්සෙල්ලාම අඳින්නේ. තිත් කතර ව්‍යුහය.
හයිඩ්‍රජන්ගේ අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන එකයි ඒ ඉලෙක්ට්‍රෝන එක බන්ධනයට දෙනවා. ඔන්න හයිඩ්‍රජන් ගාව තියෙන එකම එක බන්ධනයට දෙනවා ඉලෙක්ට්‍රෝනය. මතකනේ නීතිය. අනිවාර්යයෙන්ම බන්ධනය සඳහා එයට සහභාගී වන පරමාණු දෙක සපයන්න ඕනේ සමාන ඉලෙක්ට්‍රෝන භාග. එහෙමනම් හයිඩ්‍රජන් එකක් බන්ධනයේදී මේ ඔක්සිජන්ට සිද්ධ වෙනවා එයාගේ බන්ධන ඉලෙක්ට්‍රෝන වලින් එකක් එයාට දෙනවා. ඔක්සිජන්ට තියෙනවා බන්ධන ඉලෙක්ට්‍රෝන දෙකක්. ඒතකොට මේ දෙකෙන් එකක් මේ හයිඩ්‍රජන්ට දෙනවා. මෙතනත් හයිඩ්‍රජන් එයාගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝනේ බන්ධනයට සපයනවා. එහෙමනම් ඔක්සිජන්ට සිද්ධ වෙනවා එයාගේ බන්ධන ඉලෙක්ට්‍රෝන වලින් අනිත් එක මෙයාට දෙනවා. දැන් වැඩේ හරි නේද? බන්ධන ඉලෙක්ට්‍රෝන දෙකයි මෙයාගේ තියෙන්නේ. ඒ කියන්නේ බන්ධනයේ සඳහා ඉලෙක්ට්‍රෝන දෙකයි දෙන්නේ. ඒ දෙකමත් දුන්නා. ඊළඟට ඉතිරි ඉලෙක්ට්‍රෝන ගන්න යනවා. හයිඩ්‍රජන් ගාව ඉතිරි ඉලෙක්ට්‍රෝන 0යි. ඒ කියන්නේ හයිඩ්‍රජන් වටේට ඉතිරි ඉලෙක්ට්‍රෝන නැහැ. ඔක්සිජන් ගාව ඉතිරි ඉලෙක්ට්‍රෝන 4යි. ඉතිරි ඉලෙක්ට්‍රෝන 4 බන්ධන නැතුව එළියෙන් පෙන්නනවා. ඔන්න මම ජල අණුවේ තිත්කතර ව්‍යුහය ඇඳා. දැන් අපෙන් ඉල්ලන්නේ තිත්කතර ව්‍යුහය නෙමෙයි. ලුයිස් ව්‍යුහය. දැන් මේක ලුයිස් ව්‍යුහයට පරිවර්තනය. ලුයිස් ව්‍යුහය අඳිද්දී මොකද කරන්නේ? බන්ධන සඳහා ඉරක් දාන්න. මේ බන්ධනය සඳහා ඉරක් දැම්මා. මේ බන්ධනය සඳහා ඉරක් දැම්මා. එකසර ඉලෙක්ට්‍රෝන ගාන තිත් වලින් පෙන්වුවා. මේ තමයි ජල අණුවේ ලුයිස් ව්‍යුහය. ඕක කෙලින් තියෙන්න පුළුවන් මෙහෙම හැඩ කරලා ඇඳලා තියෙන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නැහැ. දැන් ඔයට ගැළපෙන පිළිතුරක් තියෙන්නේ කීවෙනි උත්තරේද? 1 වැරදි, 2 වැරදි, 3 වැරදි. 3 හරි. 3 වෙනි එක හරි. 4 වෙනි එක වැරදි. හරියට හරිනේ. 3 වෙනි එකේදී බන්ධන දෙකක් පෙන්නනවා. ඔක්සිජන් ගාව ඉතිරි ඉලෙක්ට්‍රෝන 4ක් පෙන්නනවා. උත්තරේ 3. පැහැදිලි නේද? වරද්ද ගන්නේ නැතුව ගන්න විදිහ. ඊළඟ පස්වෙනි ප්‍රශ්නය. x19යි 39 මූලද්‍රව්‍යයෙන් දක්වා ඇති සම්මත ආකාරයේ වේ. x කියන මූලද්‍රව්‍ය පරමාණුක ක්‍රමාංකය 19යි ස්කන්ධ ක්‍රමාංකය 39යි. මෙහි ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන හා නියුට්‍රෝන ගණන වන්නේ. හරිම ලේසි නේද? මම ඔබට කියලා දුන්නා සම්මත ආකාරයට පරමාණුවක් ලියුවොත් ඒකෙන් ලබාගත හැකි තොරතුරු ටික. ආයසරයක් අපි ලියලා බලමු මේ ටික. x19යි 39. හරිද? මේ තමයි සම්මතය ලියලා තියෙන්නේ. මේකෙන් ගන්න පුළුවන් තොරතුරු ටික. මේ 39 කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය. එතකොට මෙයාගේ ස්කන්ධ ක්‍රමාංකය 39යි. මේ 19 කියන්නේ මෙයාගේ පරමාණුක ක්‍රමාංකය. එහෙනම් මෙතනින් අපිට ගන්න පුළුවන් පරමාණුක ක්‍රමාංකය 19යි. ඊළඟට මේ බලන්න. පරමාණුක ක්‍රමාංකයේ ඉලෙක්ට්‍රෝන ගානට සමාන වෙනවා. එතකොට ඉලෙක්ට්‍රෝනත් 19. පරමාණුක ක්‍රමාංකයේ ප්‍රෝටෝන ගානට සමාන වෙනවා. එතකොට ප්‍රෝටෝන ගානත් 19. හැබැයි දැන් නියුට්‍රෝන ගාන හොයන්න. කොහොමද නියුට්‍රෝන ගාන හොයන්නේ? ස්කන්ධ ක්‍රමාංකයෙන් පරමාණුක ක්‍රමාංකය අඩු කරපුවාම අපිට නියුට්‍රෝන ගාන එනවා. ස්කන්ධ ක්‍රමාංකය 39යි පරමාණුක ක්‍රමාංකය 19යි. අඩු කරන්න බලන්න. 39න් 19ක් අඩු කරපුවාම 20යි. එහෙනම් මෙයාගේ නියුට්‍රෝන ගාන 20යි. දැන් ඔබ හිතන්නේ ඔච්චරයි තොරතුරු ගන්න පුළුවන් කියලා නැහැ. තව ගොඩක් දේවල් ගන්න හැකියි. අපිට දැන් මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න. පරමාණුක ක්‍රමාංකයේ ඉලෙක්ට්‍රෝන ගානට සමානයි. එහෙනම් ඉලෙක්ට්‍රෝන ගානට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්නේ 19ට. 2යි 8යි 10යි 8යි 18යි 1යි 19. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියුවට පස්සේ අපිට තව දේවල් ටිකක් ලියන්න පුළුවන්. මෙයාගේ කාණ්ඩය. මෙයා අයිති වෙන්නේ ආවර්තිතාවයේ කීවෙනි කාණ්ඩයද? අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන කාණ්ඩාංකයට සමානයි. එහෙමනම් අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන එකයි මෙයා අයිති වෙන්නේ පළවෙනි කාණ්ඩයට. ඊළඟට මෙයා අයිති වෙන්නේ කීවෙනි ආවර්තයටද? ආවර්තාංකයේ සමාන වෙන්නේ ශක්ති මට්ටම් ගන්නට. 1යි 2යි 3යි 4යි. මෙයාට තියෙන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියුවාම ශක්ති මට්ටම් 4ක්. එහෙනම් මෙයා අයිති වෙන්නේ 4 වෙනි ආවර්තයට. ඊළඟට මෙයාගේ ලෝහ අලෝහ තත්ත්වය. මෙයා අයිති වෙන්නේ පළවෙනි කාණ්ඩය. මෙයා අයිති වෙන්නේ පළවෙනි කාණ්ඩය. එහෙමනම් අපි දන්නවා පළවෙනි කාණ්ඩයයි ලෝහ. තවත් ගන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඊළඟට මෙයාගේ සංයුජතාව. සංයුජතාව කියන්නේ බන්ධන සඳහා ලබා දෙන ඉලෙක්ට්‍රෝන ගණන. මෙයා ඉන්නේ පළවෙනි කාණ්ඩයේ. එහෙනම් මෙයාගේ සංයුජතාවය ධන 1යි. මෙයාගේ සංයුජතාවය ධන 1යි. දැන් පුතේ ඔන්න ඔය තොරතුරු ඔක්කොම මේ වගේ සම්මතයක් දීලා ඔබට විභාගෙදී අහන්න පුළුවන්.
මේ වගේ සම්මතයක් දීලා ඉවර වෙලා මේ තොරතුරු වලින් ඕනම එකක් අහන්න පුළුවන්. මේක දීලා මෙයාගේ සංයුජතාවය කීයද? මේක දීලා මෙයා ලෝහද අලෝහද? මේක දීලා මෙයා අයිති වෙන ආවර්තය. මේක දීලා මෙයා අයිති වෙන කාණ්ඩය අහන්න පුළුවන්. ඒ නිසා අපි සම්මතයක් දුන්නාම සම්මතයෙන් මේ විදිහට ලියන්න පුරුදු වෙන්න ඕනේ. දැන් අපි අපේ උත්තරයට යමුකෝ. අපෙන් ඉල්ලන්නේ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන ගණන. ඒතර ඉලෙක්ට්‍රෝන 19යි, ප්‍රෝටෝන 19යි, නියුට්‍රෝන 20යි. 19යි 19යි 20 තියෙන්නේ දෙවෙනි උත්තරේ. දෙවෙනි උත්තරේ. හරි. ඊළඟට අංක 6. ධ්වනි තරංගයක වේගය වැඩිම මාධ්‍ය කුමක්ද? මෙන්න මේක හොඳට තේරුම් ගන්න. තරංග වර්ග දෙකක් තියෙනවා. එක තරංගයක් යාන්ත්‍රික තරංග. අනිත් තරංගය විද්‍යුත් චුම්බක තරංග. දැන් අපි පටල ගන්න කේස් එකක් මේ. ආගයි. යාන්ත්‍රික තරංග ඝන, ද්‍රව, වායු. යාන්ත්‍රික තරංග ඝන, ද්‍රව, වායු. රික්ත. කොහොමද ගමන් කරන්නේ? යාන්ත්‍රික තරංග ඝනවල ඉඳලා වායු දක්වා පල්ලෙහාට එද්දී වේගය අඩු වෙනවා. යාන්ත්‍රික තරංගවල වේගය අඩු. රික්තක තුල ගමන් කරන්නේ. යාන්ත්‍රික තරංග රික්තක තුල ගමන් කරන්නේ නැහැ. එතකොට යාන්ත්‍රික තරංගයක වැඩිම වේගය තියෙන ඝනවල. ඊළඟට ද්‍රවවල. ඊළඟට වායුවල. රික්තක තුල යාන්ත්‍රික තරංග ගමන් කරන්නේ නැහැ. සම්ප්‍රේෂණය නැහැ. ඊළඟට විද්‍යුත් චුම්බක තරංග. ඝන, ද්‍රව, වායු, රික්තක. මේ බලන්න. කෙලින්ම පල්ලෙහාට වැඩි වෙනවා. වැඩි වෙයි. කෙලින්ම පල්ලෙහාට වැඩි වෙනවා. ඝන වලට වඩා ද්‍රව වල වැඩි, ද්‍රව වලට වඩා වායු වල වැඩි, වායු වලට වඩා රික්තක වල වේගය වැඩි. විද්‍යුත් චුම්බක තරංග. දැන් ඔය වෙනස හරිම පරිස්සමින් මතක තියාගන්න. යාන්ත්‍රික තරංග වැඩිම වේගයේ තියෙන ඝනවල, ඊළඟට ද්‍රවවල, ඊළඟට වායු වල. රික්තක තුලින් යාන්ත්‍රික තරංග යන්නේ නැහැ. ඊළඟට විද්‍යුත් චුම්බක තරංග නම් අඩුම වේගයේ තියෙන්නේ ඝනවල, ඊළඟට ද්‍රවවල, ඊළඟට වායු. වැඩිම වේගයක් තියෙන්නේ රික්තක. ඒතර මෙයාලගේ වේගය වැඩි වෙනවා, මෙයාලගේ වේගය අඩු වෙනවා. දැන් අපෙන් අහන්නේ ධ්වනි තරංගයක වේගය වැඩිම මාධ්‍ය කුමක්ද? වැඩිම මාධ්‍ය ඝන මාධ්‍යයක් මෙතන වෙන්නේ. එතකොට වාතය, ජලය, වානේ, වීදුරු. වාතය කියන්නේ වායුමය මාධ්‍යයක්, ඊළඟට ජලය කියන්නේ ද්‍රවමය මාධ්‍යයක්, ඊළඟට වානේ සහ වීදුරු. දෙක දෙන්නම ඝන. වානේත් ඝන, වීදුරුත් ඝන. එතනදී කොහොමද තීරණය කරන්නේ? ඝනත්වයේ වැඩි නම් සම්ප්‍රේෂණ වේගය වැඩි. ඝනත්වයේ වැඩි නම් සම්ප්‍රේෂණ වේගය වැඩි. එහෙනම් වානේ සහ වීදුරු වලින් වැඩි ඝනත්වයක් තියෙන්නේ කොතනද? වානේ වල. එහෙමනම් සම්ප්‍රේෂණ වේගය වැඩිම වානේ වල. පැහැදිලි නේද? එතකොට ඝණයකදී අහගන්න හොඳට ඝණයකදී ඝනම උත්තර දීලා තියෙනවා. දැන් හතරම උත්තර ඝන දීලා තියෙනවා. එතනදී සම්ප්‍රේෂණ වේගය වැඩි කෙනා හොයන්නේ ඝනත්වයෙන් වැඩි කෙනා. පැහැදිලි? ඊළඟට අංක 7. එතකොට තුන්වෙනි උත්තරේ නෙතෙන්ට එන්නේ නේද? අංක 7. විද්‍යුත් චුම්බක තරංග අතරින් සංඛ්‍යාතයේ වැඩිම වන්නේ. විද්‍යුත් චුම්බක තරංග අතරින් සංඛ්‍යාතයේ වැඩිම වන්නේ. ඔබට මතකද විද්‍යුත් චුම්බක වර්ණාවලිය? පටන් ගන්නේ මොන තරංගවලින්ද? 1. ගුවන් විදුලි තරංග. අපි රේඩියෝ තරංග කියන්නේ මේකට තමයි. 2. ශුද්‍ර තරංග. ගුවන් විදුලි තරංග, ශුද්‍ර තරංග 3. දැන් ශුද්ධ තරංග වල අපි කියනවා නේද මයික්‍රෝවේව්ස් කියලා. අවුලක් නැහැ. 3. අදෝරක්ත කිරණ. අදෝරක්ත කිරණ. අදෝරක්ත කිරණ කියන්නේ තාප විකිරණ වලට. 4. දුෂ්‍ය ආලෝකය. දුෂ්‍ය ආලෝකය. 5.
පාර ජම්බුල කිරණ. පාර ජම්බුල කිරණ. 6 X කිරණ. 7 ගැමා කිරණ. X කිරණ ගැමා කිරණ. දැන් උඩ ඉඳලා පල්ලෙහාට එද්දී මතකද විචලන? උඩ ඉඳලා පල්ලෙහාට එද්දී සාධක දෙකක් වෙනස් වෙනවා. මොනවද වෙනස් වෙන සාධක දෙක? තරංග ආයාමය අඩු වෙනවා. තරංග ආයාමය අඩු වෙනවා. ඒ වගේම සංඛ්‍යාතය වැඩි වෙනවා. සංඛ්‍යාතය වැඩි. ඔන්න ඕක මතක තියාගන්න. සංඛ්‍යාතයට පරස්පරයි තරංග ආයාමය. සංඛ්‍යාතයට පරස්පරයි තරංග ආයාමය. සංඛ්‍යාතයට පරස්පරයි තරංග ආයාමය. පැහැදිලිනේ? දැන් උත්තරේ හොයමු. විද්‍යුත් චුම්බක තරංග අතරින් සංඛ්‍යාතය වැඩිම වන්නේ. එතකොට සංඛ්‍යාතය වැඩි කියන්නේ උඩ එක්කෙනාද පල්ලෙහා එක්කෙනාද? පල්ලෙහා එක්කෙනා. පළවෙනි උත්තරේ X කිරණ. X කිරණ ඉන්නේ මෙතන. ඔන්න මම මාක් කරගෙන යනවා. ශුද්ධ තරංග ඉන්නේ මෙතන. ගුවන් විදුලි තරංග ඉන්නේ මෙතන. අදෝරක්ත කිරණ ඉන්නේ මෙතන. එතකොට පල්ලෙහාම ඉන්නේ කවුද? X කිරණ. එයාගේ තමයි සංඛ්‍යාතය වැඩි. උත්තරේ 1. ඔබට දුෂාලෝකයේ වර්ණ 7 රතු තැබිලි කඩන කොල්ලා නිතර ඉර දකි. මතකනේ රතු තැබිලි කහ කොළ නිල් ඉන්ඩිගෝ දම්. ඒ 7 අනුපිළිවෙලින් මතක තියෙන්න ඕනේ. ඒ වගේම විද්‍යුත් චුම්බක වර්ණාවලියත් අනුපිළිවෙලින් මතක තියෙන්න ඕනේ. ගුවන් විදුලි තරංග, ශුද්ධ තරංග, අදෝරක්ත කිරණ, දුෂාලෝකය, පාරිජම්පුල කිරණ, X කිරණ, ගැමා කිරණ. එච්චර. ඔය 7 පිළිවෙලින් මතක තියාගන්න. ඊළඟට 8 වෙනි ප්‍රශ්නය. ප්‍රශ්නාංක 8. කංකාල පේශිවල ලක්ෂණයක් නොවන්නේ. කංකාල පේශි බහුන්‍යෂ්ටික වීම ඔව් ලක්ෂණයක්. කංකාල පේශි බහුන්‍යෂ්ටිකයි තමයි. ඉච්ඡානුග වීම ඔව්. අපිට කංකාල පේශිවල ක්‍රියාකාරීත්වය බාහිර මනසින් පාලනය කරන්න පුළුවන්. ඒකට තමයි ඉච්ඡානුගය කියන්නේ. ඔව් ඒක හරි. ඊළඟ ශාකණය වීම. අන්න වැරදි. ශාකණය වීම පෙන්වන්නේ හර්ට් විතරයි. හර්ට් සෛල විතරයි. හර්ට් පටකයේ සෛල විතරයි. තුන්වෙනි උත්තරේ වැරදි. 4. හරස් විලේඛන සහිත වීම හරි. ඊටාම දැඩිව හරස් විලේඛන තියෙනවා කංකාල පේශි සෛලවල. එහෙමනම් ගන්න වෙන්නේ තුන්වෙනි පිළිතුර. පැහැදිලි නේද? ශාකණය දක්වන්නේ හර්ට් පේශි පටකයේ සෛල. ඊළඟට 9 වෙනි ප්‍රශ්නය. ප්‍රශ්නාංක 9. පහත ලක්ෂණ අතරින් සම්බන්ධක පටකයේ සතු ලක්ෂණ තෝරන්න. සම්බන්ධක පටක මතක තියාගන්න මොන පටකද? සම්බන්ධක පටක. A. සෛල වර්ග කීපයක් හා තන්තු ඇත. ඔව් පුතේ. සම්බන්ධක පටකයක් නිර්මාණය වෙද්දී සෛල වර්ග කීපයක් පිහිටන්න පුළුවන්. තන්තු පිහිටන්නත් පුළුවන්. හරි. A හරි. B. සෛල හා තන්තු විශාල පූරකයක් තුල ගිලී ඇත. ඔව් පුතේ. මේ සෛල හා තන්තු අනිවාර්යයෙන්ම පූරකයක තමයි ගිලිලා තියෙන්නේ. ඒක රුධිරය වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අස්ථි කියන්නේ සම්බන්ධක පටකයක්. අස්ථි වල පූරකයේ තියෙන. ඒතර අස්ථි පූරකයේ තුල රුධිර පූරකයේ තුල ඒ සම්බන්ධක පටකවල තන්තු සහ සෛල ගිලිලා තියෙනවා. B හරි. C. මෙම පටකයට අයත් සෛල වලට රුධිර සැපයුමක් නැත. ඒක වැරදි. පුතේ ස්නායු සැපයුමක් සහ රුධිර සැපයුමක් තියෙනවා. සම්බන්ධක පටකවලට ස්නායු සැපයුමක් හා රුධිර සැපයුමක් තියෙනවා. රුධිර සැපයුමක් නැහැ කියලා අපි කතා කරේ අපිච්ඡද පටකවලට. රුධිර සැපයුමක් නියමාකාරයෙන් ලැබෙන්නේ නැහැ කියලා කතා කරේ අපිච්ඡද පටකවලට. මාරු කරගන්න එපා. එහෙනම් C වැරදි. Aත් හරි Bත් හරි C වැරදි. එහෙමනම් කීවෙනි උත්තරේද? පළවෙනි උත්තරේ. ඇයි? A B පමණයි. පළවෙනි උත්තරේ. ඊළඟට 10 වෙනි ප්‍රශ්නෙට යමු. පැහැදිලිනේ? right? ප්‍රභා සංශ්ලේෂණයේදී නිපදවන ප්‍රධාන ඵලය වෙනත් පටක කරා පරිසංක්‍රමණය වනුයේ කුමන පෝෂකය ලෙසද? දැන් වචනයක් මෙතන තියෙනවා පරිසංක්‍රමණය. right? දන්නේ නැත්නම් ටක් ගාලා ලියා ගන්න. මොකක්ද පරිසංක්‍රමණය කියන්නේ? ශාක තුල ආහාර ප්‍රවාහණය කිරීම නැත්නම් ගමන් කරවීම.
ශාක තුල ආහාර ගමන් කරවීමට පාවිච්චි කරන වචනේ තමයි පරිසංක්‍රමණය. ශාක ඇතුලේ තියෙන ෆ්ලෝයම පටකය. ෆ්ලෝයම පටකය තුලින් ආහාර ගමන් කිරීමේ ක්‍රියාවලියට කියන්නේ පරිසංක්‍රමණය. එතකොට ශෛලමනාල තුලින් ජලය ගමන් කිරීමේ ක්‍රියාවලියට මොකක්ද කියන්නේ? ශෛලමනාල තුලින් ජලය පමණක් ගමන් කරනවා නම් අපි ඒකට කියන්නේ ජලෝද්ගමනය. එතකොට ජලයත් එක්ක ඛනිජ ලවණත් දිය වෙලා යනවා නම් අපි ඒකට කියන්නේ රසෝද්ගමනය. රසෝද්ගමනය කියන්නේ ජලය සහ ඛනිජ ලවණ ශෛලමනාල දිගේ කඳ මැදින් නැත්නම් කඳ දිගේ ඉහළට ගමන් කිරීම. ඒකට අපි කියනවා රසෝද්ගමනය. ජලය පමණක් ශෛලමනාල දිගේ ඉහළට ගමන් කළොත් ඒකට කියනවා ජලෝද්ගමනය. ඊළඟට ආහාර ටික මොකක් දිගේද? ෆ්ලෝයමනාල දිගේ ගමන් කළොත් ඒකට කියනවා පරිසංක්‍රමණය. ඔබට අහුවෙච්ච නැති තැන් තියෙනවා නම් ඔබට මතක නැති තැන් තියෙනවා නම් මේ සාකච්ඡා කරද්දී පේපර් එකේම ලියාගන්න. පේපර් එකේම සටහන් කරගන්න. දැන් අපි බලමු ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් වායුවයි ජලයයි එකතු කරලා හරිත ලව තුලදී ග්ලූකෝස් හදනවා. C6යි H12යි O6. හදලා ඔක්සිජන් වායුව පිට වෙනවා. මේ හැදෙන ග්ලූකෝස් සෛල තුල ගබඩා කරන්නේ පිෂ්ඨය ලෙස. ග්ලූකෝස් ලෙස ගබඩා කරන්න බෑ. හේතුව ග්ලූකෝස් වතුරේ දිය වෙනවා. එහෙම වුණොත් ග්ලූකෝස් ටික සෛල ප්ලාස්මය තුල දිය වෙන්න පුළුවන්. ඒ නිසා ජලයේ දිය නොවන සංඝටකයක් වන පිෂ්ඨය බවට පරිවර්තනය කළ තමයි ගබඩා කරන්නේ. මේ පිෂ්ඨය ෆ්ලෝයම නාල වලට දෙන්නට පෙර සුක්‍රෝස් බවට පරිවර්තනය කරනවා. සුක්‍රෝස් කියන්නේ ඩයිසැකරයිඩ්. සුක්‍රෝස් බවට පරිවර්තනය කරලා තමයි ෆ්ලෝයම නාල ඇතුළට දාන්නේ. එහෙමනම් දැම්මට කියන්නේ ෆ්ලෝයම නාල තුලින් ගමන් කරන්නේ පිෂ්ඨයේද ග්ලූකෝස්ද සුක්‍රෝස්ද? සුක්‍රෝස්. ෆ්ලෝයම නාල තුලින් ගමන් කරන්නේ සුක්‍රෝස්. ප්‍රභා සංශ්ලේෂණයේදී හැදෙන්නේ ග්ලූකෝස්. හැබැයි ග්ලූකෝස් ලෙස ගබඩා කරන්න බෑ. ග්ලූකෝස් ජලයේ දිය වෙනවා. ඒක තමයි ගැටලුව. ඒ ගැටලුවට ශාකයේ උත්තරයක් හොයාගෙන තියෙනවා. උත්තරේ තමයි ග්ලූකෝස් ටික පිෂ්ඨය බවට පත් කරලා ගබඩා කිරීම. හැබැයි ගබඩා කරපු පිෂ්ඨයේ ස්වරූපයෙන් ප්‍රවාහණය කරන්න බෑ. වතුරේ දිය වෙන්න ඕනේ ප්‍රවාහණය කරන්න. එහෙමනම් මොකද කරන්නේ? පිෂ්ඨය සුක්‍රෝස් බවට පත් කළා ජලයේ දිය කළා ෆ්ලෝයම නාල තුලින් ශාකයේ පුරා ගමන් කරනවා. පරිසංක්‍රමණය කරනවා. දැන් එහෙමනම් උත්තරේ හරි නේද පුතේ? පරිසංක්‍රමණය වනුයේ කුමන පෝෂකයේ ලෙසද? මොකද පෝෂකය? සුක්‍රෝස්. පරිසංක්‍රමණය වෙන්නේ සුක්‍රෝස් ලෙස. උත්තරය 3. උත්තරය 3. ඊළඟට 11 වෙනි ප්‍රශ්නය. පහත සඳහන් අවස්ථාවලින් රසායනික වියෝජන ප්‍රතික්‍රියාවක් සිදුවන අවස්ථාව තෝරන්න. රසායනික වියෝජන ප්‍රතික්‍රියාවක් පළවෙනි පේපර් එකෙත් අපිට හම්බ වුණා. පළවෙනි පේපර් එකෙත් හම්බුණා. දැන් ඔබ තේරුම් ගන්න ඕනේ එකම විෂය කරුණු විවිධ ස්වරූපවල ප්‍රශ්න පත්‍රවල තියෙනවා. ඒතර මේ විෂය කරුණු අපි නැවත සාකච්ඡා කරද්දී අපේ මනසේ මේවා ස්ථිරවම ගබඩා වීම සිද්ධ වෙනවා. ඔබට මතකනේ ප්‍රතික්‍රියා වර්ග 4 A ධන B මම ආයෙසරයක් ලියනවා. දෙන්නෙක් හෝ තුන් දෙනෙක් එකට එකතු වෙලා තනි කෙනෙක් හදනවා නම් ඒ මොඩල් එකට කියන්නේ සංයෝජන කියලා. ඊළඟට තනි කෙනෙක් කෑලි වලට කැඩිලා වෙන් වෙනවා නම් ඒ මොඩල් එකට කියන්නේ වියෝජන කියලා. ඊළඟට තනි කඩයයි පවුලයි A ධන BC. තනි කඩයයි පවුලයි මොකද වෙන්නේ සිදුවීම කියන්න මට. තනි කඩයා මේ පවුලෙන් කෑල්ලක් සෙට් කරගන්නවා. සෙට් කරගෙන අලුතින් පවුලක් හදනවා. පවුලේ එක කෙනෙක් AC නේද සෙට් වෙන්නේ. AC සෙට් වෙන්නේ. පවුලේ එක කෙනෙක් ඉතුරු වෙනවා. අපි මේකට කියනවා ඒක විස්ථාපන කියලා. ඒක ප්‍රතිස්ථාපන කියන වචනේත් පාවිච්චි කරනවා. ඊළඟට පවුල් දෙක AB ධන CD මොකද වෙන්නේ? මේ පවුලේ පිරිමියා මේ පවුලේ ගෑනු කෙනත් එක්ක සෙට් වෙනවා. මේ පවුලේ පිරිමියා මේ පවුලේ ගෑනු කෙනත් එක්ක සෙට් වෙනවා. අලුතින් පවුල් දෙකක් හදපු ගමන් ද්විත්ව විස්ථාපන වෙනවා. දෙන්නම විස්ථාපනය වෙනවා. ද්විත්ව විස්ථාපන. මේ තමයි තියරි එක. දැන් ඉතින් අපි මේ තියරි එකට මේකේ උත්තර හොයමු. මැග්නීසියම් වාතයේ දහනය කිරීම. ඔන්න මම සමීකරණය ලියනවා.
Mg ධන O2 magnesium දහනය කිරීම magnesium ධන oxygen magnesium oxide ඔබ මේක දිහා බලලා කියන්නේ මේක මොන જાතිය ප්‍රතික්‍රියාවක් දෙන්නේ එකතු වෙලා තනියෙක් කෙනෙක් හැදෙනවා එහෙනම් මේ තියෙන්නේ සංයෝජන මේ තියෙන්නේ සංයෝජන කියන මොඩියුල ඊළඟට අංක 2 කැල්සියම් කාබනේට් රත් කිරීම අංක 2 CaCO3 කැල්සියම් කාබනේට් රත් කරපුවාම මොකද වෙන්නේ කැල්සියම් ඔක්සයිඩ් හැදිලා කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා මේක මොන මොඩල් එකද තනි එක්කෙනෙක් කැලි දෙකකට වෙන් වෙලා එහෙමනම් මේක වියෝජන මොඩල් එක මේ මොඩල් එකට කියනවා වියෝජන මොඩල් එක ඊළඟට තුන්වෙනි එක තනුක HCl හා මැග්නීසියම් අතර මේ බලන්න තනුක HCl සහ මැග්නීසියම් අතර මොකද වෙන්නේ පවුලයි තනිකඩයයි මේ තනිකඩයත් එක්ක පවුලේ මේ කැලේ සෙට් වෙනවා මැග්නීසියම් ක්ලෝරයිඩ් හැදෙනවා MgCl2 ධන හයිඩ්‍රජන් පිට වෙලා යනවා right මොකද්ද මේ මොඩල් එක එක්කෙනෙක් එළියට විසි වෙනවා කියන්නේ ඒක විස්ථාපන හරි පිළිවෙලට දීලා තියෙන්නේ නේද ඒක විස්ථාපන දෙවෙනි එකේ තියෙන්නේ හතරවෙනි එක කාබන් වාතය තුල දහනය කිරීම හතර කාබන් වාතය තුල දහනය කරද්දී වායු ගෝලයේ තියෙන ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා කාබන් ඩයොක්සයිඩ් හදනවා ඒක දෙන්නෙක් එකතු වෙලා එක්කෙනෙක් හැදෙනවා කියන්නේ සංයෝජන ඔබට ඔළුවට වැටුණාද එහෙමනම් අපේ උත්තරේ මොකද්ද මෙන්න මෙයා වියෝජන අපෙන් ඉල්ලන්නේ පහත සඳහන් අවස්ථාවලින් රසායනික වියෝජන ප්‍රතික්‍රියාවක් සිදුවන අවස්ථාව කැල්සියම් කාබනේට් රත් කිරීම මේ වගේ ප්‍රශ්න අපේ අතින් වරදින්නේ නැතුව යන්න ඕනේ පුතේ මේ මොඩල්ස් අපේ අතින් වරදින්නේ නැතුව යන්න ඕනේ මොකෝ මේවා නැවත කරද්දී අපිට මේක ශරීරගත වෙන ඔබේ ඔළුවේ මේ සිස්ටම් එක හරියටම තියාගන්න එකතු වුණොත් සංයෝජන වෙන් වුණොත් වියෝජන පවුලයි තනිකඩයයි පවුලෙන් එකෙක් වෙන් වුණොත් ඒක විස්ථාපන පවුල් දෙකක් සෙට් වුණොත් ඒක ද්විත්ව විස්ථාපන ඊළඟට 12 වෙනි ප්‍රශ්නෙට යමු X නැමැති ලෝහයේ කාබනේට XCO3 වේ X වල සල්ෆේටේ සූත්‍රය ඔබට මූලික අයන ටිකක් අපි දීලා තියෙනවා ඔබට මූලික අයන ටිකක් දීලා තියෙනවා ඔය මූලික අයන ටික මතක තියාගන්න ඕනේ පැහැදිලිද විභාගයේ තුලදී හරි ජනප්‍රියයි මෙන්න මේ අයන OH ඍණ මේ ටික කටපාඩමේ තියාගන්න NO3 ඍණ HCO3 ඍණ HSO4 ඍණ ClO3 ඍණ ඔන්න මම ඛණ්ඩක සෙට් එකක් ලිව්වා ඍණ එකේ කවුද මේ OH ඍණ කියන්නේ හයිඩ්‍රොක්සයිඩ් OH ඍණ කියන්නේ හයිඩ්‍රොක්සයිඩ් මට හයිඩ්‍රොක්සිල් කියලා කියනවා මෙන්න මේ ටිකවත් අඩුම ගානේ කටපාඩමේ තියාගන්න ඕනේ මේ නයිට්‍රේට් විභාග සීමාවවත් කොට දාගමු අපි මේ බයිකාබනේට් මේ බයිසල්ෆේට් මේ ක්ලෝරේට් මේ තමයි ඍණ එක සංයුතාවයේ යටතේ විභාගයේදී ජනප්‍රියව අහලා තිබ්බ තැන. ඊළඟට ඍණ දෙක යටතේ මෙන්න මේ වහනවා. CO3 ඍණ දෙක SO4 ඍණ දෙක. හරිම ජනප්‍රියයි මේ දෙක. කාබනේටුයි සල්ෆේටුයි. CO3 ඍණ දෙක කියන්නේ කාබනේට්. SO4 ඍණ දෙක කියන්නේ සල්ෆේට්. ඊළඟට තව ජනප්‍රිය එකක් තියෙනවා APO4 ඍණ 3. එයා ඍණ 3 යටතේ. මෙයා ෆොස්ෆේට්. මෙන්න මේ ඛණ්ඩක ටික හොඳට මතක තියාගන්න. එතකොට ඔයාලට හුඟක් තැන්වලදී ලේසියෙන් ලෙස්සලා යන්න පුළුවන් උත්තරේට. දැන් මෙතන කියන්නේ X නැමැති ලෝහයේ කාබනේට XCO3.
දැන් එතකොට අපි දැනගන්න ඕන දේ මොකක්ද? XCO3 නම් CO3 වල සංයුතිතාවය දැනගෙන තියෙන. නැත්නම් මේ වැඩේ කොට දාන්න බෑ. කාබනේට වල සංයුතිතාවය ඍණ 2යි. කාබනේට වල සංයුතිතාවය ඍණ 2යි. එතකොට මෙයාගේ සංයුතිතාවය ඍණ 2 වෙත් මේ යට මොනවත් නැහැනේ. X යට මොනවත් නැහැ. ඒ කියන්නේ X යට එකයි තියෙන්නේ. CO3 යටත් මොනවත් නැහැ. ඒ කියන්නේ එකයි තියෙන්නේ. එහෙමනම් CO3 ඍණ 2 වෙත් යටට අගයන් නොඑන්න X වල අගය අනිවාර්යයෙන්ම මොකක් වෙන්න ඕනද? ධන 2 වෙන්න ඕනේ. ඇයි? දෙකට දෙක කැපුණොත් තමයි XCO3 කියලා. බැරි වෙලාවත් මේ දෙක ඉතුරුනොත් මේ දෙක X ගාවට. බැරි වෙලාවත් මේක ඉතුරුනොත් මෙයා මෙතෙන්ට යනවා. ඒතර යට මොනවත් නැහැ. ඒතර යට මොනවත් නැහැ කියන්නේ කැපිලා. කැපිලා නම් අනිවාර්යයෙන්ම කාබනේට වල සංයුතිතාවයට සමාන සංයුතිතාවයක් X වල තියෙනවා. පැහැදිලිද? දැන් ඒතර කාබනේට වල සංයුතිතාවය දන්නේ නැති ළමයිකට මෙතෙන්ට යන්න බෑ. ඒතර ඒකයි මම කිව්වේ මේ මූලික දේවල් ටික මෙන්න මේ මූලික ටික මතක තියාගන්න. කාබනේට වල සංයුතිතාවය ඍණ 2යි. ඒ නිසා X වල සංයුතිතාවයත් ඍණ 2යි. ධන 2යි. ඔන්න මම දැන් X හොයාගත්තා. පළවෙනි සූත්‍රය අපිට දුන්නේ X වල අගය හොයන්න. අපිට කියනවා X වල සල්ෆේටේ සූත්‍රය ලියන්න. ඊළඟට කාබනේට විතරක් නෙමෙයි සල්ෆේටත් දැනගන්න. නැත්තම් සූත්‍ර ලියන්න බෑ. ඒතර සල්ෆේටය SO4 ඍණ 2. සල්ෆේටේ SO4 ඍණ 2. දැන් මොකද වෙන්නේ? ආයෙත් දෙකට දෙක කැපෙනවා. එහෙමනම් සූත්‍රය XSO4. XSO4. කීවෙනි උත්තරේද? පළවෙනි උත්තරේ. දැන් අපිට මේ ඍණ ඛණ්ඩක මතකෙ තියෙන්නේ. ඍණ ඛණ්ඩක මතක නැතුව පිළිතුරට යන්න බෑ. පැහැදිලි නේද? ඒ නිසා මේ මූලික ටික මම දුන්නේ. අපි ගාවදී අපි තියරි ක්ලාස් එකේ දීපු වගුවේ ගොඩක් තියෙනවනේ. මේ විභාගය තුළ නිතර හමු වෙන ටික. අඩුම ගානේ මේ නිතර හමු වෙන ටිකවත් කටපාඩමේ තියාගන්න. ඊළඟට 13. රූප අරූපයේ ආකාරයට ප්‍රතිරෝධ 4ක් සම්බන්ධ කර ඇත. X Y අග්‍ර අතරට වෝල්ට් 6ක කෝෂයක් සම්බන්ධ කළ විට ඇමීටරේ පාඨාංකය කීයද? අපි ගන්න හදලා බලමු. විද්‍යුතේ නම් දැන් සිම්පල් මං හිතන්නේ දරුවන්ට අපි විද්‍යුතේ වෙනමම අධ්‍යයනය කළා සුපිරියටම මෙන්න ප්‍රතිරෝධක දෙක ඔබ දන්නවා බැලූ බැල්මට මේ දෙක එකිනෙකට ශ්‍රේණිගතයි ප්‍රධාන පරිපථයේ තියෙන්නේ මෙන්න තවත් ප්‍රතිරෝධක දෙක බැලූ බැල්මට පේනවා මේක සමාන්තරගතයි උප පරිපථයේ තියෙන්නේ ඊළඟට මග ඇමීටරයක් සම්බන්ධ කරලා තියෙනවා මේ මැද්දට කෝෂයක් සම්බන්ධ කරනවලු 6 වෝල්ට් 6 වෝල්ට් එකක් මේක මෙතනින් ඇවිල්ලා මෙතෙන්ට සෙට් වෙනවා ප්‍රතිරෝධක වල අගයන් දෙනවා මෙයා ඕම් 1 මෙයා ඕම් 2 ඕම් 1 මෙයා ඕම් 2යි මෙයා ඕම් 2යි හරිනේ මම ඔබට ගණන පැහැදිලි කරන්න A B C D කියලා ප්‍රතිරෝධක වලට නම් දාන්න දැන් හොඳට බලන්න ඉස්සෙල්ලාම මේ පරිපථයේ අපි ප්‍රතිරෝධක එකතු කරද්දී එකතු කරන්නේ මේ ශ්‍රේණිගතව තියෙන AB ප්‍රතිරෝධක දෙකද එහෙම නැත්නම් සමාන්තරගතව තියෙන CD ප්‍රතිරෝධක දෙක. මොකක්ද නීතිය? පළමුව සමාන්තරගතක එකතු කරන්නේ. එහෙමනම් අපි C හා D ප්‍රතිරෝධක දෙකට අපේ සමාන්තරගත සමීකරණය ගමු. එකයට R සමානයි එකයට R1 ධන එකයට R2 එකයට R සමානයි එකයට 2 ධන එකයට 2 පොදු හරය ගන්න එකයට R සමානයි පොදු හරය 2යි දෙකට දෙකේවා 1යි දෙකට දෙකේවා 1යි ඒතර සමස්තය උඩත් 2යි යටත් 2යි උඩයට මාරු කරන්න ඒත් ඉතින් 2යි දෙකම දෙකට දෙක කැපුණාම ඕම් 1යි ඒ කියන්නේ මේ දෙන්නගේ සමකය ඕම් 1යි හරිද මේ දෙන්න වෙනුවට මැදින් අපිට යොදන්න පුළුවන් ප්‍රතිරෝධකය ඕම් 1යි C හා D වෙනුවට අපිට ඕම් 1ක ප්‍රතිරෝධකයක් යොදන්න පුළුවන් දැන් මොකද්ද නීතිය සමාන්තරගත කොටසක එකතුව ශ්‍රේණිගත කොටසට මොනගත වෙනවද ශ්‍රේණිගත වෙනවා මේ දෙන්නගේ එකතුව මේ දෙන්නට ශ්‍රේණිගත වෙනවා දැන් ශ්‍රේණිගත දෙන්නෙක් ඉන්නවනේ A හා B මේ එකතුවත් මේ දෙන්නටම ශ්‍රේණිගත වෙනවා එහෙමනම් අපි මේ සෙට් එකම දාමු අපි C ධන D වල එකතුව ගත්තා හා A,
B වලට. මොකද්ද සමීකරණේ? ශ්‍රේණිගත සමීකරණය. R සමානයි R1 ධන R2 ධන R3. C හා D වල එකතුව ඕම් 1යි. A වල අගයත් ඕම් 1යි. B වල අගයත් ඕම් 1යි. එකේව 3ක් කියන්නේ 3යි. එතකොට මෙතන සමස්ත ප්‍රතිරෝධය ඕම් 3යි. ඒ කියන්නේ මේ සම්පූර්ණ සර්කිට් එකේ ප්‍රතිරෝධය ඕම් 3යි. අපිට කියන්නේ ඇමීටර් පාඨාංකය හොයන්න කියලා. මෙයාගේ පාඨාංකය හොයන්න කියලා. ඇමීටර් පාඨාංකය කියන්නේ ශ්‍රේණිගත පරිපථයේ ධාරාංකය. ඒතකොට ඇමීටර් පාඨාංකය හොයන්න නම් ඒ කියන්නේ I හොයන්න නම් අපිට V සහ R ඕනේ. අපි දැන් V දීලා තියෙනවා. V ගණන දීලා තියෙනවා 6යි V කියලා. R හොයාගත්තා. R තිබ්බේ නැහැනේ. සම්පූර්ණ R ඕම් 3යි. දැන් බැරිද අපිට I හොයන්න පුළුවන්. සමීකරණේ V සමානයි IR. V කියන්නේ 6යි V සමානයි I වැඩි කිරීම R කියන්නේ 3යි ඕම්. I ඉතුරු වෙන්න නම් දෙපැත්තම 3ෙන් බෙදන්න. 3ට 3 කැපිලා I ඉතුරු වෙනවා. 6 3ෙන් බෙදුනහම කීයද? 2යි. එහෙමනම් I වල අගය ඇම්පියර් 2යි. I වල අගය ඇම්පියර් 2යි. උත්තරේ 2. දෙවෙනි උත්තරේ. මේ වගේ ගණන් හදද්දී කෝ 10 20 ගහන්නේ නැහැ. කූඹියක් අල්ලලා තියලා කූඹියා යන උත්තරේට මාක් කරන්නේ නැහැ. පැහැදිලි නේද? මේ වගේ දේවල් මේ විදියට ක්‍රමානුකූලව හදලා ගන්න. ගණන හදලා ක්‍රමානුකූලව පිළිතුරට එන්න ඕනේ. ඊළඟට 14 වෙනි ප්‍රශ්නෙට යමු. රූපයේ දැක්වෙන ස්නායු සෛල වර්ගයේ කුමක්ද? ඔබට ස්නායු පටකයේ යටතේ ස්නායු සෛල වර්ග 3ක් ඉගෙනුවා. ඒ ස්නායු සෛල වර්ග 3 හැඩතල මතකද කියලා තමයි ඔය චෙක් කරන්නේ. මොනවද පුතේ අපි ඉගෙන ගත්ත ස්නායු සෛල වර්ග 3? 1 සංවේදක ස්නායු. එතකොට සංවේදක ස්නායු තුල තියෙන නියුරෝනේ අපි බලමු. සංවේදක නියුරෝන. එහෙම නැත්නම් සංවේදක ස්නායු සෛල. නියුරෝන වලට කියන අනිත් නම තමයි ස්නායු සෛල. සංවේදක නියුරෝනයක මෙන්න මේ වගේ ස්වරූපයක් තියෙනවා. එයාට දිග අනුශාඛාවක් තියෙනවා. අනුශාඛාව දිගයි. එයාට කෙටි අක්ෂණයක් තියෙනවා. සෛල දේහයේ වටේට ප්‍රසර නැහැ. පැහැදිලි. මේ තමයි සංවේදක නියුරෝනයේ දල ස්වරූපය. ඊළඟට දෙවෙනි මොඩල් එක චාලක ස්නායු. එතකොට චාලක ස්නායු තුල තියෙන නියුරෝන වලට අපි කියනවා චාලක නියුරෝන. චාලක නියුරෝන වලට තියෙන්නේ ඇම්බ්‍රෙල්ලා ඇටයක වගේ සෛල දේහයක්. ඒ කියන්නේ ප්‍රසර ගණනාවක්. දික් වෙච්ච එකක් තියෙනවා. මේ කෙටි ඒවට කියන්නේ අනුශාඛා. එතකොට චාලක නියුරෝන එක කෙටි ඒව අනුශාඛා. දික්කු එක් අක්ෂණයක් තියෙනවා. අක්ෂණය දිගයි. එතකොට මේ මොඩල් එකට කියනවා අපි චාලක නියුරෝන. ඊළඟට මධ්‍ය ස්නායු පද්ධතිය ඇතුලේ තියෙනවා අතරමැදි නියුරෝන. එහෙම නැත්නම් අන්තර්හාර නියුරෝන. අතරමැදි නියුරෝන. එහෙම නැත්නම් අන්තර්හාර නියුරෝන. ඒකේ මොඩල් දෙකක් තියෙනවා. එක මොඩල් එකක් මේ මොඩල් එක. අක්ෂණ අනුශාඛා. වෙනම දිගක් කියලා නැහැ. මේක මොඩල් එක. දෙවෙනි මොඩල් එක වටේටම ප්‍රසර තියෙන මොඩල් එක. පැහැදිලිද? මේන් මොඩල් එක. ඒතර මේකේ අනුශාඛා දික් වෙලා අක්ෂණ දික් වෙලා එහෙම කතන්දරයක් නැහැ. අතරමැදි නියුරෝන. දැන් ඔය හැඩතල ටිකේ අවබෝධය ඔබට තියෙනවද කියලා තමයි මේ ප්‍රශ්නෙන් බලන්නේ. රූපයේ දැක්වෙන ස්නායු සෛල වර්ගය මොකටද සමාන වෙන්නේ? සංවේදක නියුරෝන වලට. මේ හැඩය සමාන වෙන්නේ සංවේදක නියුරෝන වලට. මතක තියාගන්න පුතේ මේ හැඩතලයන් ඉතාම හොඳයි. ඊළඟට 15 වෙනි ප්‍රශ්නෙට යමු. එදිනෙදා ජීවිතයේදී දක්නට ලැබෙන බල යුග්ම ක්‍රියා කරන අවස්ථාවකදී බල යුග්මය මොකක්ද? බල යුග්මයක් කියන්නේ ඉස්සෙල්ලා එක තේරුම් ගන්න එපා. මොකද්ද පුතේ බල යුග්මයක් කියන්නේ? එකම වස්තුවක් මත, මෙන්න මගේ වස්තුව එකම වස්තුවක් මත
උපයෝගී ලක්ෂ්‍ය දෙකකදී මේ උපයෝගී ලක්ෂ්‍ය එකම වස්තුවක් මත උපයෝගී ලක්ෂ්‍ය දෙකකදී මොකද උපයෝගී ලක්ෂයක් කියන්නේ බලය ක්‍රියාත්මක වන ස්ථාන. උපයෝගී ලක්ෂය කියන්නේ බලයක් ක්‍රියාත්මක වන ස්ථානය. එතකොට උපයෝගී ලක්ෂ දෙකකදී ක්‍රියාත්මක වන සමාන සමාන්තර ප්‍රතිවිරුද්ධ බල දෙකක්. දැන් බලන්නකෝ මේ බල දෙක දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි විශාලත්වයෙන් සමානයි ඒ වගේම එකිනෙකට සමාන්තරයි. එතකොට සමාන වෙන්නත් ඕනේ සමාන්තර වෙන්නත් ඕනේ ප්‍රතිවිරුද්ධ වෙන්නත් ඕනේ. ඒ බල දෙක එකම වස්තුවක උපයෝගී ලක්ෂ දෙකක් මත ක්‍රියාත්මක වෙන්නත් ඕනේ. එවැනි බල දෙකකට කියනවා බල යුග්මයක් කියලා. වස්තුවක් මත උපයෝගී ලක්ෂ දෙකකදී ක්‍රියාත්මක වන සමාන සමාන්තර ප්‍රතිවිරුද්ධ ඊතලයේ දිශා දෙක බලන්න ප්‍රතිවිරුද්ධ බල දෙකකට කියනවා බල යුග්මයක් කියලා. ඒතකොට අපෙන් අහනවා එදිනෙදා ජීවිතයේදී දක්නට ලැබෙන බල යුග්ම ක්‍රියා කරන අවස්ථා දෙක. ජල කරාමයක් ඇරීම එතන බල යුග්මේ තියෙනවා පුතේ. සුක්කානමක් කරකවීමත් එතනත් බල යුග්මේ තියෙනවා. පළවෙනි උත්තරේ හරි. දෙවෙනි එක වරදින්නේ නැයි කියලා බලමු එහෙනම් අපි. ස්පැනරයකින් ඇණයක් ගැලවීම එතන තියෙන බල ගූර්ණය. මතක තියාගන්න ස්පැනරයකින් ඇණයක් ගැලවීම බල ගූර්ණය. බල යුග්මය නෙමේ බල ගූර්ණය. බයිසිකල් පැඩලය පෑගීම. එතන තියෙන්නේ බල ගූර්ණය. බල යුග්මය නැහැ පුතේ බයිසිකල් පැඩලයක්. හොඳට මතක තියාගන්න සමහර ගුරුත් දෙනවා උදාහරණ වලට බල යුග්මයට බයිසිකල් පැඩලය. බයිසිකල් පැඩලය පාගද්දි පුතේ බල යුග්මයක් තියෙනවා නම් එක කකුලකින් පාගද්දි එක කකුලකින් පල්ලෙහාට බලය යොදද්දී අනිත් කකුලෙන් පැඩල් එක උඩට උස්සන්න. ඒ කියන්නේ පැඩල් එක කකුලේ ගැට ගහලා තියාගන්න. කකුලේ ගැට ගහගෙන උස්සන්න ඕනේ. එහෙම වෙන්නේ නැහනේ. ඒ නිසා පැඩල් එකකදී බල ගූර්ණයක් ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට සීසෝව පැඩි. එතන තියෙන බල ගූර්ණය. දොරක් ඇරීම. එතන තියෙන බල ගූර්ණය. ස්කුරුප්පු නියනෙන් ඇණයක් ගැලවීම. එතන තියෙන බල යුග්මය. ස්කුරුප්පු නියන තියෙන බල යුග්මය විල්බැරෝවක් තල්ලු කිරීම. ඒක බල ගූර්ණයට අපි පාවිච්චි කරන්නේ නැහැනේ විල්බැරෝවක් තල්ලු කරා යනවා. එතන තියෙන කාර්යයක්. එක බල ගූර්ණයකට ගන්න බෑ. එහෙමනම් උත්තරේ 1. 16. බහිස්රාවීය අවයවයක් ලෙසට ක්‍රියා නොකරන්නේ පහත් සඳහන් කුමන ඉන්ද්‍රියද? ආමාශය බහිස්රාවීය අවයවයක් නෙමෙයි. වකුගඩුව බහිස්රාවීය අවයවයක්. සම බහිස්රාවීය අවයවයක්. පෙනහැලි බහිස්රාවීය අවයවයක්. මට කියන්නේ වකුගඩුව වලින් පිට වෙන්නේ මොනවද කියලා? වකුගඩුව වලින් බහිස්රාවීය ද්‍රව්‍ය ලෙස යූරියා, යුරික් ආම්ලය, ක්‍රියටිනයින්, ජලය, අනවශ්‍ය ලවණ කොටස් දේහෙන් පිට කරනවා. සමෙන් යූරියා දහඩියත් එක්ක යනවා යූරියා, ජලය, ලවණ කොටස් පිට කරනවා. පෙනහැලි ප්‍රශ්වාස වාතය කාබන් ඩයොක්සයිඩ් සහ ජල වාෂ්ප පිට කරනවා. ආමාශයෙන් එහෙම දෙයක් වෙන්නේ නැහැ. උත්තර 1 16ට 1. ඊළඟට 17. 17 බලන්න හොඳ ප්‍රශ්නයක් 17. ග්ලූකෝස් වල මෞලික ස්කන්ධය මවුලයට ග්‍රෑම් 180ක් වේ. හරිනේ. මෞලික ස්කන්ධය අපි ඒකකත් එකයි දාන්නේ. ඒතර මවුලයට ග්‍රෑම්. ඒක තමයි අපි පාවිච්චි කරන එකකේ මවුලයට ග්‍රෑම්. ඕකේ අන්තර්ජාතික එකකය මවුලයට කිලෝග්‍රෑම්. අපි ඒක පාවිච්චි කරන්නේ නැහනේ. හරි. ඊළඟට මවුලයට ඝන ඩෙසිමීටරයට මවුල එකක්. පුතේ ඝන ඩෙසිමීටරයට මවුල එකක් කියන්නේ ඔය සාන්ද්‍ර. ඝන ඩෙසිමීටරයට මවුල එකක් කියන්නේ සාන්ද්‍ර. ඝන ඩෙසිමීටරයට මවුල එකක ග්ලූකෝස් ද්‍රාවණයක ඝන සෙන්ටිමීටර් 250ක් සාදා ගැනීමට අවශ්‍ය ග්ලූකෝස් ස්කන්ධය කොපමණද? right? ග්ලූකෝස් ස්කන්ධය කොපමණද? දැන් අපිට ඕක හොයන්න පුළුවන් අපේ තාර්කික ඥානය පාවිච්චි කරලා. මේ බලන්නකෝ. එකයි හොඳට බලන්න MOL DM ඍණ 3 කියන්නේ. ඝන ඩෙසිමීටරයට මවුල එකයි කියන්නේ සාන්ද්‍රණය එකයි. සාන්ද්‍රණය එකයි කියන්නේ හොඳට තේරුම් ගන්න ඝන ඩෙසිමීටර එකක් තුල මවුල එකක් තියෙනවා. ඝන ඩෙසිමීටර එකක් තුල මවුල එකක් තියෙනවා. එහෙමනම් ඝන ඩෙසිමීටරයට මවුල එකක ග්ලූකෝස් ද්‍රාවණය ග්ලූකෝස් ද්‍රාවණයක දැන් තේරුම් ගන්න ඝන ඩෙසිමීටර එකක් තුල 1 dm තුල
මට කියන්නකෝ ඝන ඩෙසිමීටර් එකක් කියන්නේ ඝන සෙන්ටිමීටර කොච්චරද 1000. හොඳට මතක තියාගන්න. එතකොට ග්ලූකෝස් ද්‍රාවණ ඝන ඩෙසිමීටර් එකක් තුල ඇති. මම මේ ඔබට තේරෙන විදිහට ගන්නේ ඇති ග්ලූකෝස් ස්කන්ධය. මේවා හදන්න කෙටි සමීකරණ තියෙනවා. නමුත් ඒවා තේරෙන්නේ නැහැ. ඒ නිසා තේරෙන විදිහට අපි ගමු. දැන් ඔන්න මම තියරි එකක් ගත්තා. මොකද ගත්ත තියරි එක ඝන ඩෙසිමීටර එකක ඝන ඩෙසිමීටරේ මවුල එකක ග්ලූකෝස් ද්‍රාවණයක ඝන ඩෙසිමීටර එකක් තුල ඇති ග්ලූකෝස් ස්කන්ධය කොච්චරද? ග්‍රෑම් 180යි. ඇයි මං එහෙම ලියුවේ? ග්ලූකෝස් වල මෞලික ස්කන්ධය ග්‍රෑම් 180යි. මවුලට ග්‍රෑම් 180යි. එතකොට DM ඍණ 3 මවුල 1යි කියන්නේ මේක ඇතුලේ දිය වෙලා තියෙන 180යි. හොඳට මතක තියාගන්න. ලීටර් එකක් තුල මවුල එකක් දිය වුණොත් තමයි මේක ලියන්න පුළුවන්. එතකොට එහෙනම් මේක ලියලා තියෙන්නේ මේක ඇතුලේ මවුල එකක් දිය වෙලා තියෙන නිසා. එතකොට මවුලයේ ස්කන්ධය 180යි. මම දෙවෙනි වාක්‍යය ලියනවා 1යි MOL DM ඍණ 3 ග්ලූකෝස් ද්‍රාවණ ඝන සෙන්ටිමීටර් 250. ඕනනම් මට මේක 4න් 1යි DM 3 කියලා ලියන්න පුළුවන් හදලා. ඝන සෙන්ටිමීටර් 250 තුල ඇති ග්ලූකෝස් ස්කන්ධය. ඝන සෙන්ටිමීටර් 250 තුල ඇති ග්ලූකෝස් ස්කන්ධය. කොහොමද හදන්නේ? මම මේ ඝන සෙන්ටිමීටර 1යි DM 3 කියන එක ඝන සෙන්ටිමීටර කරලා ලියනවා. 1යි DM 3 කියන්නේ 1000යි cm3. එතකොට ඝන සෙන්ටිමීටර 1000ක තියෙන්නේ ග්‍රෑම් 180යි. හරිනේ? 1යි DM 3ක තියෙන 180යි. එහෙමනම් 250ක කොච්චරද? 250ක කොච්චරද? 250 එකයි 250ම 4යි. මේක 4ෙන් බෙදන්න. 45යි. එහෙමනම් 250ක් හදන්න අපිට අවශ්‍ය වෙන්නේ 45යි. 1000කට 180 නම් 250කට 45යි. උත්තරේ 3. තේරුම් ගන්න තාර්කිකව ගන්න විදිය. ඊළඟට 18 වෙනි ප්‍රශ්නේ. ප්‍රශ්නාංක 18. ද්‍රව සමජාතීය මිශ්‍රණයක් ලෙස සැලකිය නොහැක්කේ පහත කුමක්ද? ද්‍රව සමජාතීය මිශ්‍රණයක් ලෙස සැලකිය නොහැක්කේ පහත කුමක්ද? මම කියන දේ චුට්ටක් අහන්න. සමජාතීය මිශ්‍රණයක් කියන්නේ 100ට 100ක් කලවම් වෙලා. එතන අවලම්බිත අංශ තියෙන්න බෑ. පුංචි නීතියක් තියෙනවා ඔබට මතක ඇති. ද්‍රවීය ද්‍රව්‍ය ධන ද්‍රවීය ඒ වගේම නිර්ද්‍රවීය ධන නිර්ද්‍රවීය. මතකද 11 3 පාඩම? ද්‍රවීය සෙට් උනත් නිර්ද්‍රවීය සෙට් උනත් ඉතා හොඳින් දිය වෙනවා. ඉතා හොඳින් දිය වෙනවා. හැබැයි ද්‍රවීය වලට නිර්ද්‍රවීය සෙට් උනොත් දිය නොවේ. ඉතා හොඳින් දිය නොවේ. එහෙමනම් ඉතා හොඳින් දිය වෙනවා කියන්නේ මේවා සමජාතීය. ඉතා හොඳින් දිය වෙනවා කියන්නේ සමජාතීය. ඉතා හොඳින් දිය වෙන්නේ නැහැ කියන්නේ ඒක විෂම ජාතීය වෙනවා. පැහැදිලිද? ඔන්න අපි හොයාගන්න විදිය. දැන් ආයසරයක් හොඳට බලන්න තියරි එක ද්‍රවීය ද්‍රාවණ දෙකක් සෙට් උනත් නිර්ද්‍රවීය ද්‍රාවණ දෙකක් සෙට් උනත් ඉතා හොඳින් දිය වෙනවා. ඉතා හොඳින් දිය වුණා කියන්නේ ඒවට කියන්නේ සමජාතීය. එතකොට ද්‍රවීය වලට නිර්ද්‍රවීය සෙට් උනොත් ඉතා හොඳින් දිය වෙන්නේ නැහැ. එතකොට අපි ඒවට කියනවා විෂම ජාතීය. ඔතනින් තමයි මේකේ උත්තරේ හොයන්නේ. ඔක තමයි තියරි. ද්‍රව සමජාතීය මිශ්‍රණයක් සමජාතීය වෙන්නේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම දිය වෙන සංඝටක දෙකම එක්කෝ ද්‍රවීය වෙන්න ඕනේ. එක්කෝ දෙකම නිර්ද්‍රවීය වෙන්න ඕනේ. දැන් උත්තර හොයමු. කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් ධන ජලය. පුතේ කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් කියන්නේ නිර්ද්‍රවීය ද්‍රවකයක්. දැන් ඔයා දාගන්ටක් ගාලා එතන කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් කියන්නේ නිර්ද්‍රවීය ද්‍රවකයක්. ජලය කියන්නේ ද්‍රවීය ද්‍රවකයක්. නිර්ද්‍රවීය ද්‍රව්‍ය. දැන් ඔබ ටක් ගාලා ගන්න. නිර්ද්‍රවීය ද්‍රවි. එහෙනම් දිය නොවේ.
දිය වෙන්නේ නැහැ කියන්නේ ඒක මොකක්ද? විසම ජාතිය. ඒක විසම ජාතිය. දෙවෙනි උත්තරේ එතිල් ඇල්කොහොල් ජලය. එතිල් ඇල්කොහොල් කියන්නේ ද්‍රවීය ද්‍රාවකයක්. ජලය කියන්නේ ද්‍රවීය ද්‍රාවකයක්. එතකොට මොකද වෙන්නේ? දෙකම ද්‍රවීයයි. එහෙනම් ද්‍රවීය ඉතා හොඳින් දියවේ සමජාතිය. එහෙමනම් දෙවෙනි උත්තරේ සමජාතියයි. එතිල් ඇල්කොහොල් ජලය දෙක එකතු වුනහම ඒක සමජාතියයි. ඊළඟට අංක 3 ඇසිටික් අම්ලය ජලය. ඇසිටික් අම්ලය කියන්නේ ද්‍රවීයයි. ජලය කියන්නේ ද්‍රවීයයි. ඇසිටික් අම්ලය කියන්නේ ද්‍රවීයයි, ජලය කියන්නේ ද්‍රවීයයි. එතකොට ද්‍රවීය කියන්නේ ඉතා හොඳින් දිය වෙනවා. ඒක සමජාතියයි. ඊළඟට පෙට්‍රල් භූමි තෙල්. පෙට්‍රල් කියන්නේ නිර්ද්‍රවීයයි. භූමි තෙල් කියන්නේ නිර්ද්‍රවීයයි. එතකොට නිර්ද්‍රවීයත් ඉතා හොඳින් දිය වෙනවා. එහෙනම් ඒකත් සමජාතියයි. පැහැදිලිද? එතකොට පළවෙනි එක විසම ජාතියයි, දෙවෙනි එක, තුන්වෙනි එක, හතරවෙනි එක සමජාතියයි. අපෙන් අහන්නේ සමජාතිය මිශ්‍රණයක් ලෙස සැලකිය නොහැක්කේ. එහෙනම් නොහැක්කේ මොකද්ද? පළවෙනි උත්තරේ. පළවෙනි එක විසම ජාතියයි. උත්තරේ හොයාගෙන ගිය විදිහ පැහැදිලි වුණා නේද? හැමතිස්සෙම පිළිතුර නොවේ වැදගත්. පිළිතුර හබාගෙන යන ක්‍රමයයි වැදගත්. මතක තියාගන්න. ඔබට පිළිතුරු පොත් වලින් හොයාගන්න පුළුවන්. උත්තර පත්‍රවල බොහෝ පොත්වල පේපර්ස් තියදී, පාස් පේපර්ස්, මොඩල් පේපර්ස් තියදී උත්තරේ තියෙනවා. හැබැයි උත්තරේ හබාගෙන යන විදිහ නැහැ. ඒතර මේ පේපර් ක්ලාස් වලදී අපි මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරමින් ඔබට දෙන්නේ උත්තර නොවේ. උත්තරය හබාගෙන යන විදිහ. ඊළඟට 19 සජීවී සෛල පමණක් අඩංගු වන ශාක පටකය තෝරන්න. සජීවී සෛල පමණක් අඩංගු වන ශාක පටකය තෝරන්න. මේ බලන්න. අපි ගාව ශාක පටක වර්ග දෙකක් තියෙනවා. එකකට කියන්නේ සරල ස්ථිර විභාජක පටක. අපි අනිවාර්යයෙන්ම දන්නවනේ විභාජක පටක අනිවාර්යයෙන්ම පණ තියෙනවා. ඒකට විභාජක පටක නෙමෙයි ස්ථිර පටක කොටස් දෙකකට බෙදෙනවා. සරල ස්ථිරයි, සංකීර්ණ ස්ථිරයි කියලා. සංකීර්ණ ස්ථිර, සරල ස්ථිර සහ සංකීර්ණ ස්ථිර. සරල ස්ථිරවල අපිට අහු වෙනවා මෘදු ස්ථිර. ඔබ දන්නවා මෘදු ස්ථිර පටකයේ සියලුම සෛල සජීවී. ඊළඟට අපිට හම්බ වෙනවා ස්ථූල කෝණාස්තර. ස්ථූල කෝණාස්තර. ස්ථූල කෝණාස්තර පටකයේ සියලුම සෛල සජීවී. ඊළඟට අපිට හම්බ වෙනවා දුඩස්තර. එතකොට දුඩස්තර පටකය සෛල අපි අජීවී හැටියට සලකනවා. සංකීර්ණ ස්ථිර යටතේ අපි දෙන්නෙක් කතා කරනවා. එක්කෙනෙක් ශෛල. මේ ශෛලම පටකේ හැදිලා තියෙන සෛල වර්ග 4කින්. ඒ තමයි වාහිනී ඒකක සෛල. මතක් කරන්න, මට විතරක් මතක තියලා බෑ මේවා. ඊළඟට වාහකාභ සෛල. ඊළඟට ශෛලමීය තන්තු. ශෛලමීය තන්තු. ඊළඟට ශෛලමීය මෘදු ස්ථර. ශෛලමීය මෘදු ස්ථර. දැන් මේ සෛල වර්ග 4න් ඔබට මතකද? වාහිනී ඒකක වලට පණ නැහැ, වාහකාභ වලට පණ නැහැ, ශෛලමීය තන්තු වලට පණ නැහැ. පණ තියෙන්නේ ශෛලමීය මෘදු ස්ථර වලට විතරයි. ඊළඟට ෆ්ලෝයම පටකයේ එයත් හැදිලා තියෙන්නේ සෛල වර්ග 4කින්. මොනවද ඒ? පෙනේර නල ඒකක, පෙනේර නල ඒකක, සහචර සෛල. ඊළඟට ෆ්ලෝයමීය මෘදු ස්ථර. ෆ්ලෝයමීය මෘදු ස්ථර. ඊළඟට ෆ්ලෝයමීය තන්තු. දැන් මෙන්න මේ සෛල වර්ග 4න් පෙනේර නල ඒකක සජීවී, සහචර සෛලත් සජීවී, ෆ්ලෝයමීය මෘදු ස්ථරත් සජීවී. හැබැයි ෆ්ලෝයමීය තන්තු අජීවී. ඔන්න ඔය සීමාවේ ඍජු මතකය අප සතුව තියෙනවා.
මේකේ උත්තර හොයන එක හරි ලේසි එතකොට. මේ තමයි තියරි එක. ප්‍රශ්නෙට යොමු වෙච්ච තියරි එක. මේ තියරි එකේ සැබෑ මතකයක්, සුද්ධ මතකයක් අපි ගාව තියෙනවා. දැන් උත්තර හොයමු. සජීවී සෛල පමණක් අඩංගු වන ශාක පටක තෝරන්න. මෘදු ස්තර දුඩස්තර. මෘදු ස්තර සජීවී දුඩස්තර අචි. පළවෙනි උත්තරේ වැරදි. ඊළඟට ස්ථූල කෝණාස්තර ෆ්ලෝයම්. ස්ථූල කෝණාස්තර තනිකරම සජීවී. හැබැයි ෆ්ලෝයමේ තන්තු අජීවී. ෆ්ලෝයමේ තන්තු අජීවී. උත්තර ෆ්ලෝයමේ ගන්න බෑ. ඊළඟට විභාජක පටක මෘදු ස්තර පටක. විභාජක පටක හැමතිස්සෙම සජීවී. උත්තර මතක තියාගන්න. විභාජක පටක කියන්නේ හැමතිස්සෙම සජීවී. ඊළඟට මෘදු ස්තර. එයාලා සජීවී. තුන්වෙනි උත්තරේ හරි. විභාජක පටක සජීවී, මෘදු ස්තර සජීවී. 4 ශෛලම ෆ්ලෝයම් ගන්න බෑනේ. ශෛලම වල 3ක් අජීවී, ෆ්ලෝයම් වල 1ක් අජීවී. ඒ නිසා 4 වෙනි උත්තරේ ගන්නත් බෑ. පැහැදිලිද? උත්තර ගන්න වෙන්නේ විභාජක මෘදු ස්තර. පළවෙනි තුන්වෙනි උත්තරේ. හිතන්න සමස්ත පටක හරහා කෙටි ප්‍රශ්නයක් තුල ඔබේ මතකය චෙක් කරනවා. සමස්ත පටක තුල කෙටි ප්‍රශ්නයකින් ඔබේ මතකය චෙක් කරනවා. චුට්ටක් හිතන්න. ප්‍රශ්න හදන ගුරුවරු මොනතරම් සූක්ෂමද? අපි ඊට වඩා සූක්ෂම මේ සිද්ධාන්ත කරුණු ඍජුව මතකයේ ගබඩා කරගත්තාම කාටවත් අපිව වලට දාන්න බැහැ. ඊළඟ 20 ගසකින් ගෙඩියක් වැටීමේදී සිදුවන චලිතය නිරූපණය වන ප්‍රවේග කාල ප්‍රස්ථාරය. මම ඔබට ඉගැන්නුවා මතකද? ප්‍රවේග කාලවලදී ඔබෙන් අහන සිද්ධි ටික උඩ ඉඳලා පල්ලෙහාට වැටෙන. ඒක ගහෙන් ගෙඩියක් වැටෙන්න පුළුවන්. මම ඔබට කිව්වා වහලේ තියෙන උඩු කෑල්ලක් වැටෙන්න පුළුවන්. වතුර ටැංකියක උඩක තියෙන ගල් කැටයක් වැටෙන්න පුළුවන්. වහලකින් මිනිහෙක් වැටෙන්න පුළුවන්. එක එක අවුරුදු වල මොකක් හරි වෙලා තියෙනවා. සිද්ධිය මෙච්චරයි. ඉහළ තියෙන දෙයක් පහළ වැටෙද්දී සිදුවීම තේරුම් ගන්න. උඩදී මෙයාගේ ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි. මෙයාගේ පල්ලෙහාට වැටෙද්දී අවසානයේ ප්‍රවේගයක් තියෙනවා. අපි දන්නේ ඒක කොච්චරද කියලා. මෙයා පල්ලෙහාට ගමන් කරන්නේ ත්වරණයෙන්. හැමතිස්සෙම වස්තුවක් නිදහසේ පල්ලෙහාට වැටෙන්නේ ත්වරණයෙන්. ඔබ දන්නවා ඒ මොන ත්වරණයද? ගුරුත්වජ ත්වරණය. එහෙමනම් අපි මේකේ ප්‍රස්ථාරය අඳිමු. ප්‍රවේග කාල ප්‍රස්ථාරය ඇන්දොත් අපි මේ සිදුවීමට මේ අක්ෂය ප්‍රවේගය, මේ අක්ෂය කාලය. මුල් දිශාවට ත්වරණයක්. පළමුව චලිත වන දිශාවට ත්වරණයක්. ඒ කියන්නේ මෙන්න පුතේ සරල රේඛාවක්. මේ තමයි මුල් දිශාවට ත්වරණය. අපි ඔය සිදුවීමටම විස්ථාපන කාලයේ ප්‍රස්ථාරය ඇන්දුවා. ඔය සිදුවීමටම විස්ථාපන කාල ප්‍රස්ථාරය ඇන්දුවා. කොහොමද ඒක ඇඳෙන්නේ? මුල් දිශාවට ත්වරණයක් විස්ථාපන කාල ප්‍රස්ථාරයක අඳින්නේ මෙන්න මෙවැනි වක්‍රාකාර රේඛාවකින්. මුල් දිශාවට ත්වරණයක්. පැහැදිලිනේ? අපිට දීලා තියෙන ප්‍රවේග කාල ප්‍රස්ථාර නිසා නිවැරදි පිළිතුර හැටියට ගන්න වෙන්නේ උත්තරේ 2. උත්තරේ 2. පැහැදිලි? right. ඊළඟ 21 වෙනි ප්‍රශ්නෙට යමු. හැම ප්‍රශ්නයක් එක්කම අපේ දැනුම අනිවාර්යයෙන්ම මේ චෙක් කරන්න. අපේ මතකය, දැනුම, බුද්ධිය මේවා තමයි මේ හාර අවුස්සන්නේ. ඒතර අපි හැම තිස්සෙම සූක්ෂම වෙන්නේ. පැහැදිලි නේද? එතන මතක තියාගන්න. සෝඩියම් යකඩ රන් යන ලෝහ අඩංගු ලෝපස් වලින් එම ලෝහ වෙන් කිරීමට භාවිතා කරන ක්‍රමය වන්නේ පිළිවෙලින්. මොකක්ද මේ අහන්නේ? සක්‍රියතා ශ්‍රේණියේ ලෝහ නිස්සාරණය කරන ක්‍රම ටික ඔබට මතකද කියලා. ප්‍රශ්නේ එච්චරයි. සක්‍රියතා ශ්‍රේණියේ ලෝහ ටික නිස්සාරණය කරන ක්‍රම. අපි ඉස්සෙල්ලාම සක්‍රියතා ශ්‍රේණිය ලියමු. පොටෑසියම්, සෝඩියම්, කැල්සියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සින්ක්, යකඩ, ටින්, ලෙඩ්, හයිඩ්‍රජන්, copper, mercury, silver, platinum, gold. ඔන්න මම සෙට් එක ලිව්වා. පළවෙනි 5 දෙනා සක්‍රියතාවේ වැඩිම 5 දෙනා. අපි කොහොමද වෙන් කරගන්නේ? විලීන ද්‍රාවණ විද්‍යුත් විච්ඡේදනය කරලා. විලීන ද්‍රාවණ විද්‍යුත් විච්ඡේදනය කරලා.
විද්‍යුත් විච්ඡේදනය. ඔබ දන්නවා විලීන ද්‍රාවණයක් කියන්නේ මොකක්ද කියලා. යමක් වතුරේ දිය කරලා ද්‍රාවණයක් හදාගත්තොත් අපි ඒකට කියන්නේ ජලීය ද්‍රාවණය. වතුරේ දිය කරන්නේ නැතුව රත් කරනවා ද්‍රව වෙනවා. වතුරේ දිය කරන්නේ ඒ ද්‍රව්‍ය අරගෙන ද්‍රව වෙනතුරු රත් කරනවා. ඕනම ද්‍රව්‍යයක් තමන්ගේ ද්‍රවාංකයේදී ඝන තත්ත්වෙන් ද්‍රව තත්ත්වයටපත් වෙනවා. අන්න එහෙම හදා ගන්නා වූ ද්‍රාවණ වලට කියන්නේ විලීන ද්‍රාවණ. ඒ කියන්නේ ද්‍රව්‍යක ද්‍රවාංකයේදී ලබා ගන්නා වූ ද්‍රාවණ වලට කියන්නේ විලීන ද්‍රාවණ. ඒ විලීන ද්‍රාවණ විද්‍යුත් විච්ඡේදනය කරනවා. ඔන්න පළවෙනි පස් දෙනා. ඊළඟට සිංක් සිට කොපර් දක්වා හයිඩ්‍රජන් හැර. සිංක් සිට කොපර් දක්වා හයිඩ්‍රජන් හැර. අපි මෙයාලා වෙන් කරගන්න ක්‍රමයට කියනවා රසායනික ඔක්සිහරණය. වචනේ හරියට ඕනේ ඔක්සිහරණය. මොකද්ද මේ රසායනික ඔක්සිහරණය කියන්නේ? රසායනික ඔක්සිහරණය කියන්නේ කාබන් හෝ කාබන් මොනොක්සයිඩ් සමග රත් වීම. රසායනික ඔක්සිහරණය කියන්නේ කාබන් හෝ කාබන් මොනොක්සයිඩ් සමග රත් කරනවා. ඒ රත් කළ ලෝහය වෙන් කරනවා. මේ යටින්ම ඉන්න හතර දෙනා එහෙම දුක් විඳින්න ඕනේ නැහැ. පොළවේ ලෝහ ස්වරූපයෙන්ම තියෙනවා. සරල භෞතික ක්‍රම පාවිච්චි කරලා අපද්‍රව්‍ය ඉවත් කරනවා. සරල භෞතික ක්‍රම මගින් අපද්‍රව්‍ය ඉවත් කරනවා. අපද්‍රව්‍ය ඉවත් කරපුවාම අපිට ලෝහය කෙලින්ම ගන්න. අපිට ලෝහය කෙලින්ම ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නෑ ලෝහය ගන්න පුළුවන්. ඔය දැනුම තමයි ඉල්ලන්නේ. දැන් බලන්නකෝ ඔයාලා චෙක් කරන විදිය සෝඩියම්. මෙතනින් දෙනවා ඔබට සෝඩියම්. එතකොට සෝඩියම් කියන්නේ පළවෙනි පස් දෙනාගෙන් එකෙක්. ඊළඟට දෙවනුව දෙනවා යකඩ. යකඩ කියන්නේ දෙවන සෙට් එකේ එක්කෙනෙක්. ඊළඟට ඔබට දෙනවා රන්. රන් කියන්නේ තුන්වෙනි සෙට් එකේ එක්කෙනෙක්. දැන් මේ ඔබෙන් චෙක් කරන්නේ මේ විෂය දැනුම ඔබ ගාව තියෙනවද කියලා. නේද? එහෙමනම් සෝඩියම් සදා පාවිච්චි කරන්නේ මොකද්ද? විලීන ද්‍රාවණ විද්‍යුත් විච්ඡේදනය. හරිද? එතකොට යකඩ සදා පාවිච්චි කරන රසායනික ඔක්සිහරණය. ඔක්සිහරණය. ඊළඟට රත්තරන් සදා පාවිච්චි කරන්නේ සරල භෞතික ක්‍රම. දැන් එතකොට කීවෙනි උත්තරේද? ඔබ රැවටුණාද දෙවෙනි උත්තරේට බලන්න. දෙවෙනි උත්තරේ තියෙන්නේ විද්‍යුත් විච්ඡේදනයයි ඔක්සිකරණයයි භෞතික ක්‍රමයි. ඔක්සිකරණය නෙමෙයි වචනේ ඔක්සිහරණය. ගන්න වෙන්නේ හතරවෙනි උත්තරේ පුතේ. විද්‍යුත් විච්ඡේදනය ඔක්සිහරණය භෞතික ක්‍රම. භෞතික ක්‍රම. පැහැදිලි නේද? 21 වෙනි ප්‍රශ්නේ විශ්ලේෂණය මම බලපුවාම බහුතරයක් මේ 21 වෙනි ප්‍රශ්නේ වරද්දලා තිබ්බා. 21 වෙනි ප්‍රශ්නේ තෝරලා තිබ්බේ දෙවෙනි උත්තරේ. එයාලා හිතුවේ නැහැ යටින් තව උත්තරයක් තියෙනවා කියලා. ඔක්සිකරණය සහ ඔක්සිහරණය මාරු කරගෙන. පැහැදිලිව මතක තියාගන්න. ඔක්සිහරණය කරණය නෙමෙයි හරණය. පැහැදිලි නේද? රයිට් ඔක්සිහරණය. අපි යමු ඊළඟ කොටසට 22. ප්‍රථම අයනීකරණ ශක්තිය අවම අගයක් ගන්නා මූලද්‍රව්‍ය තෝරන්න. ප්‍රථම අයනීකරණ ශක්තිය අවම අගයක් ගන්නා මූලද්‍රව්‍ය තෝරන්න. ඕක කලින් පේපර් එකේ අපිට අහු වුණානේ. දැන් ඔබට තේරෙන්න ඕන ඔබ ප්‍රශ්න පත්‍ර 10ක් විතර යද්දී ඔබ මේක හොඳට මොළුවට ගන්නවා. කෙටි ප්‍රශ්න පත්‍ර 10ක් විතර යද්දී හැමදාම විභාගෙට එන එකම මොඩල්ස් අඩුම ගානේ පේපර් එකේ 15ක්වත් තියෙනවා. හොඳට තේරුම් ගන්න. රයිට්. ප්‍රථම අයනීකරණ ශක්තිය ඉල්ලපු ගමන් අපි කරන්න ඕන සරල දේ තමයි ආවර්තාවකයේ තනින් තනනම් දීලා තියෙන්නේ. අපි ඒ ටික ආවර්තාවකට ඔබ 1 2 3 4 5 6 7 8 මනෝමයෙන් යන්න එපා. එතකොට වර්ගිනේ. දැන් දීලා තියෙනවා බලන්නකෝ. ලිතියම් දීලා තියෙනවා. ලිතියම් තියෙන්නේ මෙතන. ඊළඟට නියෝන් දීලා තියෙනවා. හීලියම් නියෝන්. නියෝන් තියෙන්නේ මෙතන. ඊළඟට ක්ලෝරින් දීලා තියෙනවා. ක්ලෝරින් තියෙන්නේ මෙතන. ඊළඟට සෝඩියම් දීලා තියෙනවා. සෝඩියම් තියෙන්නේ මෙතන. ඔන්න මන් දාගත්තා. අපෙන් අහන්නේ ප්‍රථම අයනීකරණ ශක්තිය අවමගයක් ගන්නා මූලද්‍රව්‍ය. දැන් අවම පැත්තට ගමු. කාණ්ඩයක් දිගේ පහළට යද්දී ප්‍රථම අයනීකරණ ශක්තිය අඩු වෙනවා. ඊළඟට මේ පැත්තට අයනීකරණ ශක්තිය වැඩි වෙනවනේ. ආවර්තයක් දිගේ ඉදිරියට වැඩි වෙනවා. පළවෙනි කාණ්ඩයේ සිට 8 වෙනි කාණ්ඩය දක්වා වැඩි වෙනවා. එහෙමනම් මේ පැත්තට අඩු වෙනවා. වමේ සිට දකුණට වැඩි වෙනවා නම් දකුණේ ඉඳලා වමට අඩු වෙනවා.
එතකොට අඩුම ආයනික ශක්තියක් තියෙන්නේ මෙන්න මේ මුලදී. එතකොට මේ මූලද්‍රව්‍ය අතරින් ඒ මුලට අයිති වෙන්නේ කවුද? සෝඩියම්. එහෙනම් මේකේ පිළිතුර සෝඩියම්. පැහැදිලිද? ආවර්තිතා වගුවට දාන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. තප්පර 10න් 15 වැඩේ කරන්න පුළුවන්. දල කොටු ටිකක් ගැහුවා, අදාළ මූලද්‍රව්‍ය තියෙන තැනට දැම්මා. ඊට පස්සේ තීරයක් ගත්තා. කාණ්ඩයක් දිගේ පහළට ආයනිකන ශක්තිය අඩු වේ, ආවර්තයක් දිගේ ඉදිරියට වැඩි වේ. මේ පැත්තට වැඩි වෙනවා. එතකොට එහෙනම් මේ පැත්තට අඩු වෙනවා. ගණ්ඩ වෙන්නේ කීවෙනි උත්තරේද? 4 වෙනි උත්තරේ. ඊළඟට 23. නිව්ටන් 5ක බර තිබෙන බෝලයක් ඉහළට විසිකල විට මීටර් 10ක් ඉහළට ගමන් කරයි. එහිදී බෝලය සතුවන විභව ශක්තිය අපෙන් අහන්නේ. ඔබ දන්නවද? මේකත් කට්ටිය කාගෙද තිබ්බා? විභව ශක්ති සමීකරණය ඔබට මතකද? විභව ශක්තිය සමානයි mgh. මේ පද තුන කියන්න මට. m කියන්නේ ස්කන්ධය. ස්කන්ධය මයින්නේ කිලෝග්‍රෑම්. g කියන්නේ ගුරුත්වජ ත්වරණය. ඒකමයින්නේ කියන්නේ ms ඍණ දෙකේ. h කියන්නේ උස. දැන් මේ ගණනේ නිව්ටන් 5ක් බර ඇති වස්තුවක් දීලා තියෙනවා. නිව්ටන් 5 කියන්නේ පුතේ ස්කන්ධය වැඩි කිරීම ගුරුත්වජ ත්වරණය කියන දෙකේම වර්ගය. මේ බලන්නකෝ. නිව්ටන් කියන්නේ බරනේ. බර සමාන වෙන්නේ ස්කන්ධය වැඩි කිරීම ගුරුත්වජ ත්වරණය. ස්කන්ධය වැඩි කිරීම ගුරුත්වජ ත්වරණය. ඒ කියන්නේ m වැඩි කිරීම g. බර කියන්නේ m වැඩි කිරීම g. මේ mg. එතකොට m වැඩි කිරීම g වලගය නිව්ටන් 5යි කියලා දීලා තියෙනවා. දැන් ඔය ගණනේ m වැඩි කිරීම g වලගය දීලා තියෙන. ස්කන්ධයක් දීලා නැහැ. දීලා තියෙන්නේ බර. බර කියන්නේ m වැඩි කිරීම g වල. එහෙමනම් මෙතන mg වෙනුවට එන්නේ නිව්ටන් 5යි. වැඩි කිරීම උස කොච්චර උසකටද? මීටර් 10ක් ඉහළට විසි කරනවා මීටර් 10යි. එතකොට 5 වරක් 10 50යි. එතකොට මෙයාගේ විභව ශක්තිය ජූල් 50යි. ඕකේ බහුතරයක් ගහලා තිබ්බේ 500ට. ඇයි 500ට ගහලා තිබ්බේ? m කියන තැනට 5 දාන්න. m නෙමෙයි 5, mg තමයි 5. m කියන තැනට 5 දාලා ආයතනයක් දැන් මේකේ ගුරුත්ව ත්වරණය දීලා තියෙනවා 10යි කියලා. මේක 10න් වැඩි කරලා 10යි ms ඍණ දෙකෙන් ආයතනයක් මීටර 10න් වැඩි කරලා. එතකොට එනවා 500යි ජූල්. ඇත්තටම මෙතන 500යි ජූල් නෙමෙයි ඉන්නේ. ඒකක බලන්නකෝ. මෙතන තියෙන කිලෝග්‍රෑම් නෙමෙයි. මෙතන තියෙන නිව්ටන්. එතකොට මෙතන ජූල් කියන එකක එන්න බෑ. වරද්ද ගන්න එපා. ගණන් දෙද්දී අපේ තීක්ෂණ බුද්ධිය පිළිබඳවත් එයාලා චෙක් කරනවා. එහෙනම් මේකේ පිළිතුර එන්නේ ජූල් 50. ඒතර තේරුම් ගන්න නිව්ටන් 5 කියන්නේ මෙතන m නොවේ m වැඩි කිරීම g වලට. බර සමානයි ස්කන්ධය වැඩි කිරීම ගුරුත්වජ ත්වරණය. ඊළඟ 24. x සහ y සමාන බල යුගලක රූපයේ m බල දෙකෙහි සංප්‍රයුක්ත බලය ඉසෙට් කුමන රූපයෙන් නිරූපණය කෙරේද? මේ බලන්නකෝ. මම ඔබට බලයන් ගැන කතා කරද්දී පැහැදිලිව මෙන්න මෙහෙම දෙයක් කිව්වා. O level මට්ටමේදී අපි ඒක රේඛීය බල එකතු කරන්න ඉගෙන ගන්නවා. ඒක රේඛීය බල එකතු කරන්න ඉගෙන ගන්නවා. ඊළඟට අපි හොඳට තේරුම් ගන්න මම කියන දේ ඒක රේඛීය බල එකතු කරන්න ඉගෙන ගන්නවා. සමාන්තර බල එකතු කරන්න ඉගෙන ගන්නවා. නමුත් ආනත බලයන් එකතු කරන්න ඉගෙන ගන්නේ නැහැ. මෙතන එක බලයක් තියෙන මේ අතට. අනිත් බලය තියෙන මේ අතට. එතකොට මේ බල දෙක යම්කිසි කෝණයකින් ආනතයි. අංශක 90ක කෝණයකින් ආනතව තමයි දීලා තියෙන්නේ. අපිට කියන්නේ මෙතනදී එහි සංප්‍රයුක්තය. මම ඔබට කිව්වා මේක xy කියලා දාලා තියෙන්නේ. මේ වගේ ආනත බල දෙකක් තියෙනවා. අනිවාර්යයෙන්ම එහි සංප්‍රයුක්තය හොඳට තේරුම් ගන්න. එහි සංප්‍රයුක්තය ඒ දෙක මැදින් යන්න ඕනේ. හරියටම මැදින් යන්න ඕනේ. මේ බල දෙක සමානයි. x සහ y සමාන බල යුගලක කියනවා. එතකොට x වල අගයයි y වල අගයයි සමානයි. එහෙනම් සමාන නම් අනිවාර්යයෙන්ම සංප්‍රයුක්තය හරියටම මැද්දේ යන්නේ. මේ තමයි
සම්ප්‍රයුක්තය. හරිද? දැන් මෙතනදී මම ඔබට තව ටිකක් කියලා දෙන්න යන්නේ. මේ x සමානයි y නම්. right? x සමානයි y නම් සම්ප්‍රයුක්තය හරියටම මැදි. ඊළඟ මේ බලන්න. x විශාලයි y. ඒ කියන්නේ x වලගේ වැඩි y වලගේ අඩු. එහෙම වුණොත් මෙන්න මෙහෙමයි වෙන්නේ. right? මෙයා x නේ, මෙයා y නේ. x විශාල නම් මේ ඉර සම්ප්‍රයුක්ත ඉර x පැත්තට වැඩිපුර ඇලවෙනවා. x පැත්තට යනවා. මේ තමයි සම්ප්‍රයුක්තය. සම්ප්‍රයුක්තය. x විශාල වූ. මේකත් ඔකේ පිළිතුරක් ලෙස තියෙනවා. තියෙනවද? නැහැ. ඊළඟට x කුඩායි y නම්. ඒ කියන්නේ y විශාලයි. x කුඩායි y නම් කියන්නේ y විශාලයි. එවැනි අවස්ථාවක මේක x වෙද්දී මේක y වෙද්දී right සම්ප්‍රයුක්තය y ට ආසන්නයෙන් යන්නේ. ඔක හොඳට තේරුම් ගන්න. right x සමානයි y නම් හරියටම මැදින් x විශාල නම් x පැත්තට ඇලවෙනවා y විශාල නම් y පැත්තට ඇලවෙනවා. මෙතන පිළිතුර හැටියට ගන්න වෙන්නේ පළවෙනි උත්තරේ. පළවෙනි උත්තරේ. ඊළඟට 25. පහත සෛල අතරින් ද්විගුණ සෛල වර්ගයක් වන්නේ. ඔබට මතකද මම ඔබට ප්‍රචනනය පාඩමේ සහ සෛලයේ පාඩමේදී තාම පැහැදිලිව කිව්වා ජීවි දේහ තුල අපිට ඒක ගුණ සෛල 3යි හම්බ වෙන්නේ. සත්ව වේවා ශංක වේවා ජීවි දේහ තුල අපිට ඒක ගුණ සෛල 3යි හම්බ වෙන්නේ. ඊට වඩා නැහැ. අපේ සීමාව තුල ඊට වඩා නැහැ. මොනවද මේ හම්බ වෙන තුන? 1 ශුක්‍රාණු. ශුක්‍රාණු කියන්නේ ඒක ගුණ සෛල. 2 පරාග. පරාග කියන්නේ ඒක ගුණ සෛල. 3 ඩිම්බ. ඩිම්බ කියන්නේ ඒක ගුණ සෛල. මේ තුන හැර අනිත් හැම සෛලයක්ම අපි ගන්නේ ද්විගුණ සෛල හැටියට. ඒතර මතක තියාගන්න මෙතන. ද්විගුණ සෛල පාඩම් කරන්න බෑ. සීමාවක් නැහැනේ. ඒතර ඒක ගුණ සෛල 3යි. ශුක්‍රාණු, පරාග, ඩිම්බ. එතනින් පිට උත්තරයක් තියෙනවා නම් ඒක ද්විගුණ සෛල. යමු උත්තර වලට. පරාග සෛල වැරදි. ඊළඟට ඩිම්බ සෛල වැරදි. ඊළඟට අපිච්ඡද සෛල අන්න පුතේ. පරාග සෛල ගන්න බෑ. ඊළඟට ඩිම්බ සෛල ගන්න බෑ. ඊළඟට අපිච්ඡද සෛල මේ ගොන්නේ තියනවද? නැහැ. එහෙනම් අපිච්ඡද සෛල කියන්නේ ද්විගුණ සෛලයක්. ඊළඟට ශුක්‍රාණු මෙතන තියෙනවා. ශුක්‍රාණු කියන්නේ ඒක ගුණ සෛලයක්. පැහැදිලිද? එහෙමනම් ගන්න වෙන්නේ 3 වෙනි පිළිතුර. 3. පිළිතුරු අංක 3. right. ඊළඟ 26. උත්තරේ ගත්ත විදිය තේරුණා නේද? මේ ටික තමයි මතක තියාගන්න. මේ තුනෙන් එකක් හෝ තිබේ නම් ඒව එකම. මේ තුනට අයිති නැත්නම් ඒවා දිගු. ඊළඟට 26. සැහැල්ලු දණ්ඩක් රූපයේ ආකාරයට සමතුලිතව තබා ඇත. නිව්ටන් 40ක බර යෙදිය යුත්තේ සමතුලිත ලක්ෂයේ සිට කොපමණ දුරකද? මොකද්ද මේ අහන්නේ? බර යුග්මයක ගුරුනේ. මේවා අපි දැන් කාලා ඉන්නේ නේද? ගේමක්ම නැහැ. බල යුග්මයක ගුරුනේ. ඔන්න අපිට දණ්ඩක් දීලා තියෙනවා. මේ තමයි සමතුලිත ලක්ෂය. මේ පැත්තෙන් තියෙන්නේ නිව්ටන් 100යි. මේ පැත්තෙන් තියෙන්නේ නිව්ටන් 40යි. මේ දුර සෙන්ටිමීටර් 25යි. හැබැයි මේ දුර දීලා නැහැ. අපෙන් අහන්නේ දුර නේද? නිව්ටන් 40 බර යෙදිය යුත්තේ සමතුලිත ලක්ෂයේ සිට කොපමණ දුරකින්ද? මොකද්ද තියරි එක? මේ තියෙන්නේ දක්ෂිනාවර්ත ගූර්ණය, මේ තියෙන්නේ වාමාවර්ත ගූර්ණය. ආදේශ කරමු. වාමාවර්ත ගූර්ණය සමානයි දක්ෂිනාවර්ත ගූර්ණයට.
දක්ෂිනාවර්ත පූර්ණයට වාමාවර්ත ගූර්ණය සමානයි දක්ෂිනාවර්ත ගූර්ණයට. වාමාවර්ත ගූර්ණය එන්නේ නිව්ටන් 40 වැඩි කරන්න ඕනේ x වලින් right. දක්ෂිනාවර්ත ගූර්ණය එන්නේ නිව්ටන් 100 වැඩි කරන්න ඕනේ. පුතේ බලන්න උත්තර දීලා තියෙන සෙන්ටිමීටර වලින්ම නේද? එහෙමනම් සෙන්ටිමීටර වලින්ම දාන්න. 25යි cm. දැන් එහෙමනම් x ඉතුරු වෙන නම් මොකද වෙන්න ඕනේ? දෙපැත්තම 40ෙන් බෙදන්න ඕනේ. සුළු කරන්න ඕනේ නෑනේ. x ඉතුරු වෙන්න නම් දෙපැත්තම 7ෙන් බෙදන්න. එහෙමනම් උත්තරේ මොකද්ද? 100 වැඩි කිරීම 25 බෙදීම 40. 100 වැඩි කිරීම 25 බෙදීම 40 කියන්නේ 4 වෙනි උත්තරේ. 4 වෙනි උත්තරේ. පැහැදිලි නේද උත්තරේ ගන්න විදිය? ඊළඟ 27. දේහ බිත්තිය ද්විප්‍රස්තර වේ. ද්විප්‍රස්තර කියන වචනේ ආපු ගමන් මට පටස් ගාලා මතක් වෙනවා. අපේ විශේෂ සීමාව තුළ එකම එක ජීව කාණ්ඩයයි අපි ද්විප්‍රස්තර කතා කරන්නේ. ඒ සීලන්ට්‍රේටා. සීලන්ට්‍රේටා. right. අරිය සමමිතිය. අරිය සමමිතිය නම් අපි කතා කරනවා සීලන්ට්‍රේටාවන් සහ එකයි නොඩමීටාවන්. එකයි නොඩමීටාවන්ට පංච අරිය සමමිතියක් තියෙනවා. බහුභාවා සහ මෙඩූසා යන ස්වරූප. හරිනේ පුතේ සීලන්ට්‍රේටා තමයි. යුක්ත විය. යන ලක්ෂණ ධර්ම සත්ව කාණ්ඩය සීලන්ට්‍රේටා. හරි. එකයි නොඩමීටා ගන්න බැරි. දේහය ද්විප්‍රස්තරික නැහැ. බහුභාවා මෙඩූසා ආකාර එකයි නොඩමීටාවන්ට නැහැ. ගන්න වෙන්නේ සීලන්ට්‍රේටා. ඊළඟට ඇමෝනියම් සල්ෆේට් වල සාපේක්ෂ අණුක ස්කන්ධය වන්නේ. ඇමෝනියම් සල්ෆේට් වල සාපේක්ෂ අණුක ස්කන්ධය වන්නේ. සාපේක්ෂ අණුක ස්කන්ධය වන්නේ. NH4 twice SO4. අපි මෙයාගේ සාපේක්ෂ අණුක ස්කන්ධය හොයමු. නයිට්‍රජන් එකක් 14යි. ඒ වගේ ඒවා කීයක් තියෙනවද? 2යි. එතකොට 28යි. හයිඩ්‍රජන් එකක් 1යි. ඒ වගේ ඒවා කීයක් තියෙනවද? 8යි. එතකොට 8යි. සල්ෆර් එකක් 32යි. ඒ වගේ ඒවා 1යි. 32යි. ඔක්සිජන් එකක් 16යි. ඒ වගේ ඒවා 4යි. 67. එකතු කරමු බලන්න. 8යි 8යි 16යි 4යි 20යි 2යි 22යි දෙකක් එකතු. 6යි 3යි 9යි 11යි 1යි 10. 132ක්. දැන් ප්‍රශ්නේ. උත්තර ඔක්කොම 132 ගානේ තමයි දීලා තියෙන්නේ. සාපේක්ෂ අණුක ස්කන්ධයට ඒකක තේරෙනවද නැද්ද? නැහැනේ. එහෙමනම් කීවෙනි උත්තරේද? දෙවෙනි උත්තරේ. උත්තරේ 2. ඕකත් අනාගෙන තිබ්බා. ඔය අනපුතෙන් හුඟක් අය 132යි G මං ක්ලාස් එකේ හැමදාම කියනවා අනවශ්‍ය තැන්වල G දාන්න එපා කියලා. ඔන්න විභාග ප්‍රශ්න පත්‍රයේ උත්තර ලියද්දි G දාගත්තා ලකුණක් නැතුව. මේ ප්‍රශ්නේ පුතේ බහුතරයක් ගෙවෙන්නේ. හේතුව ගහලා තියෙන්නේ 132යි G වලට. හොඳට මතක තියාගන්න සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සාපේක්ෂ අණුක ස්කන්ධයට ඒකක නැහැ. එතකොට මෙතන සාපේක්ෂ අණුක ස්කන්ධය වෙන්නේ නිකම්ම නිකම් 132යි. පැහැදිලිද? එතකොට මෙතන මෞලික ස්කන්ධය මෞලික ස්කන්ධය 132යි G MOL රිලි. මෞලයට ග්‍රෑම් 132යි. ඒ මෞලික ස්කන්ධය. පැහැදිලිද? ඒ මෞලික ස්කන්ධය. මේ සාපේක්ෂ අණුක ස්කන්ධය. එතකොට මේ නිකම්ම නිකන් 132යි G කියලා දැන් මේ කොහෙ තිබ්බේ? කවුද එහෙම ඉගෙනුවේ? කවුරුත් එහෙම ඉගෙනුවේ නැහැ. අපි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සාපේක්ෂ අණුක ස්කන්ධයට ඒකක දාන්නේ නැහැ. ඊළඟට පරමාණුක එහෙම නැත්නම් අණුවක අපි මෞලික ස්කන්ධ ගන්නවා. මෞලික ස්කන්ධයේ G නෙමෙයි දාන්නේ. මෞලයට ග්‍රෑම් GMOL රිනේ. අපි G දැම්මේ නැහැ නේ පුතේ. එහෙමනම් මේ අනවශ්‍ය තැන් වලයි G දාන්න. මතක තියාගන්න. අනවශ්‍ය තැන් වල G දාන්න එපා. ඊළඟ 29.
K ධන අයනේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ වර්ග. පොටෑසියම් කියන්නේ 19 වෙනි මූලද්‍රව්‍යය. අතේ ඇඟිලි ටික ගණන් කරලා ගත්තාම පොටෑසියම් කියන්නේ 19 වෙනි මූලද්‍රව්‍යය. එතකොට පොටෑසියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ 19 කියන්නේ 2.8.8.1. 2.8.8.1. ඔන්න පොටෑසියම් ධන එක අයනයක් හදනවා. ඔබ දන්නවා ධන එක අයනයක් හදනවා කියන්නේ ඉලෙක්ට්‍රෝන එකක් පිට කරනවා. එතකොට ඉලෙක්ට්‍රෝන එකක් පිට කළොත් මෙතනින් එකක් ඉවත් වෙනවා. දැන් එහෙනම් මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2.8.8. එකක් ඉවත් වෙනවා. කලින් 2.8.8. 1යි දැන් 2.8.8. K ධන එකේ අයන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2.8.8. කීවෙනි උත්තරේද? තුන්වෙනි උත්තරේ. උත්තරේ 3. 30 වෙනි ප්‍රශ්නය. නිව්ටන් දුනුතරාදියක වස්තුවක් එල් වූ විට පාඨාංකය නිව්ටන් 8ක් විය. ස්කන්ධය ග්‍රෑම් 50ක් වන තවත් වස්තුවක් එම දුනුතරාදියේ එල් වූ විට සංප්‍රයුක්ත බලය. සිද්ධිය බලමු. මේකත් පිස්සු කෙල්ල තිබ්බා. මෙන්න දුනුතරාදිය. හරිද? මේකේ වස්තුවක් එල්ලලා තියෙනවා. මේ වස්තුව එල්ලලා තිබ්බාම පාඨාංකය ලැබෙනවා නිව්ටන් 8ක් කියලා. නිව්ටන් 8ක්. ඒ කියන්නේ මෙයාට නිව්ටන් 8ක බරක් තියෙනවා. නිව්ටන් 8ක් කියන්නේ ඇත්ත වශයෙන්ම ග්‍රෑම් 800ක ස්කන්ධය. හරිනේ? නිව්ටන් එකක් කියන්නේ ග්‍රෑම් 100ක ස්කන්ධය. කොහොමනේ අපි සමාන කරලා ගන්නෙ? නිව්ටන් 1යි කියන්නේ ග්‍රෑම් 100යි. දැන් එතකොට නිව්ටන් 8යි කියන්නේ ග්‍රෑම් 800යි. දැන් මේකට තවත් චූටි කෙනෙක් වෙල්ලනවා. එයා ග්‍රෑම් 50. පුතේ ග්‍රෑම් 50 මෙතෙන්ට ගන්න බෑ. ග්‍රෑම් 50 නිව්ටන් කරන්න. දැන් ග්‍රෑම් 50 කියන්නේ නිව්ටන් කොච්චරද? ග්‍රෑම් 100ක් කියන්නේ නිව්ටන් 1යි. එහෙමනම් ග්‍රෑම් 50ක් කියන්නේ නිව්ටන් 0.5. නිව්ටන් භාගයක්. 100ක් නේ නිව්ටන් එක. එහෙමනම් 50ක් කියන්නේ නිව්ටන් භාගයක්. එහෙනම් මේකට එකතු වෙනවා තව 0.5යි නිව්ටන්. එතකොට සමස්ත පාඨාංකය මෙතන කොච්චරද? මේ දෙක එකතු 8.5යි නිව්ටන්. මේ අපෙන්නන්නේ 8.5ක නිව්ටන් ප්‍රමාණය. කීවෙනි උත්තරේද? දෙවෙනි උත්තරේ. දෙවෙනි උත්තරේ. right. ඊළඟට 31. උත්තරේ ගත්ත විදිහ පැහැදිලිනේ. පළමු අවස්ථාවේදී නිව්ටන් 8ක් පෙන්නුවා. ඊළඟට ග්‍රෑම් 50ක වස්තුවක් එල්ලන්නේ. අපිට අක්කලා ග්‍රෑම් 50 නිව්ටන් කරගන්න ඕනේ. එතකොට ග්‍රෑම් 100ක් කියන්නේ නිව්ටන් එකකට. එහෙමනම් ග්‍රෑම් 50ක් කියන්නේ නිව්ටන් භාගයකට. හොඳට මතක තියාගන්න කිලෝ එකක් කියන්නේ නිව්ටන් 10ක්. ඒ කියන්නේ ග්‍රෑම් 1000ක් කියන්නේ නිව්ටන් 10ක්. 31. ඩයිසැකරයිඩ් මොනොසැකරයිඩ් ජලය. මේ මොකද්ද මේ දාලා තියෙන්නේ? ඩයිසැකරයිඩ් ජල විච්ඡේදනය. ඩයිසැකරයිඩයක් ජල විච්ඡේදනය වෙද්දී මොනොසැකරයිඩ් අණු දෙකක් හදලා ජලය පිට වෙනවා. ඉහත ක්‍රියාව සිදු කිරීමට විද්‍යාගාරයේදී භාවිතා කළ හැකි රසායනික ද්‍රව්‍ය. මේ අර පැට්‍රිකල් එක අපෙන් අහන්නේ. මතකද සුක්‍රෝස් හඳුනා ගැනීමේ පරීක්ෂණය. සුක්‍රෝස් හඳුනා ගැනීම සඳහා රසායනික ද්‍රව්‍යයක් ඔබට නිර්දේශ කළා නැහැ. ඔබට සුක්‍රෝස් හඳුනා ගැනීම සඳහා නිර්දේශ කළා තියෙන්නේ මොනොසැකරයිඩ් හඳුනා ගැනීමේ දර්ශකයමයි. ඒ බෙනඩික් ද්‍රාවණය. එතකොට සුක්‍රෝස් ද්‍රාවණයකට අපි බෙනඩික් දැම්මහම කිසිම වර්ණයක් දෙන්නේ නැහැ. හේතුව සුක්‍රෝස් වලට බෙනඩික් පාටක් දෙන්නේ. ඊළඟට අපි කරන්නේ සුක්‍රෝස් ද්‍රාවණයට සල්ෆියුරික් අම්ලයෙන් චුට්ටක් දානවා. සල්ෆියුරික් අම්ලයෙන් චුට්ටක් දාලා ටිකක් වෙලා තියලා ආයෙ රත් කරනවා. එතකොට රතු පාට වෙනවා. ඇයි රතු පාට වෙන්නේ? සුක්‍රෝස් ටික සල්ෆියුරික් අම්ලය මගින් මොනොසැකරයිඩ් බවට පත් කරනවා. ඕක තමයි මේ අහලා තියෙන්නේ. ඉහත ප්‍රතික්‍රියාව සිදු කිරීමට විද්‍යාගාරයේදී භාවිත කළ හැකි රසායනික ද්‍රව්‍ය සල්ෆියුරික් අම්ලය. උත්තරේ ක. බලන්නකො ප්‍රශ්න වලට යන විදිය. හරි ලස්සනට තියරි හසුරවන විදිය. ඊළඟට 32 ලස්සන ප්‍රශ්නයක්. රතු කොළ වර්ණ අන්ධතාවය ප්‍රවේණික ආබාධය. වාහක ස්ත්‍රියකගේ ප්‍රවේණි දර්ශය වලු. මම ඔබට වාහක රෝගී නිරෝගී ටික පැහැදිලි කළ දෙන්න. ස්ත්‍රී කියන්නේ ජාන සංයුතිය දෙකම x. අහගන්න. x එක අකුරු දෙකම කැපිටල්. මම මේ ඒ අකුර ගන්නේ පැහැදිලිව පේන්න. අකුරු දෙකම කැපිටල් නම් මේ නිරෝගී ස්ත්‍රී. මෙයාට ලෙඩේ නෑ. ඊළඟට
ස්ත්‍රී අකුරු දෙකම සිම්පල්. මේ රෝගී ස්ත්‍රී. රෝගී ස්ත්‍රී. ඊළඟට XX එක අකුරක් කැපිටල් අනිත් අකුර සිම්පල්. මේ වාහක ස්ත්‍රී. තේරුණාද? වාහක ස්ත්‍රී කියන්නේ යාට රෝගේ පෙන්වන්නේ නැහැ. හැබැයි ඊළඟ පරම්පරාවට දෙන්න. ඊළඟ පිරිමින්ගේ XY නේ. XY Y ට සෙට් වෙන්නේ නැහැ. X වල තියෙන කැපිටල් A නම් මේ නිරෝගී පිරිමි. ඊළඟට XY වල සිම්පල් නම් තියෙන්නේ මේ රෝගී පිරිමි. වාහක පිරිමි නැහැ. මොන පිරිමිද නැත්තේ? වාහක පිරිමි නැහැ. එතකොට ඔය පහෙන් ඕනම එකක් අහන්න පුළුවන්. දැන් මෙතන අහන්නේ මොකද්ද? රතුකල වර්ණාන්ධතාවයේ ප්‍රවේණික ආබාධයේ වාහක ස්ත්‍රීකගේ ප්‍රවේණිදර්ශය. එතකොට වාහක ස්ත්‍රීකගේ ප්‍රවේණිදර්ශය එකක් කැපිටල් වෙන්න ඕනේ, එකක් සිම්පල්. දැන් බලන්න උත්තර වලින්. පළවෙනි එකේ දෙකම x එක තියෙන සිම්පල්. එතකොට දෙකම සිම්පල් කියන්නේ රෝගී ස්ත්‍රී. පළවෙනි එකේ රෝගී ස්ත්‍රී. දෙවෙනි එකේ ස්ත්‍රී නෙමෙයි, xy කියන්නේ පිරිමි. එතකොට x simple xcy simple c තියෙන්නේ. එතකොට දෙවෙනි එකෙන් පෙන්නන්නේ රෝගී පිරිමි. රෝගී පිරිමි simple අකුරනේ. දෙවෙනි එකෙන් පෙන්නන්නේ රෝගී පිරිමි. තුන්වෙනි එකෙන් capital C simple c දෙකම තියෙනවා, දෙකම x. එතකොට a තියෙන්නේ වාහක ස්ත්‍රී. තුන්වෙනි උත්තරේ වාහක ස්ත්‍රී. එකක් capital එකක් simple. එහෙමනම් වාහක ස්ත්‍රී. දැන් හතරවෙනි එක නිරෝගී පිරිමි. XC capital. capital ඇවිල්ලා තියෙන්නේ y. නිරෝගී පිරිමි. උත්තර උත්තරේ 3. උත්තරේ 3. ඊළඟ 33. ජූල් 60ක කාර්ය ප්‍රමාණයක් සිදු කිරීමට වස්තුවක් මත නිව්ටන් 5ක බලයක් යෙදීමේදී වස්තුවේ විස්ථාපනය කොපමණද? හරි ලේසි ප්‍රශ්නයක්. කාර්ය සමීකරණයට ආදේශ කරන්න විතරමයි තියෙන්නේ. කාර්ය සමීකරණයට ආදේශ කරන්න විතරමයි තියෙන්නේ. ඔබට කාර්ය සමීකරණය මතකද? කාර්ය සමානයි බලය වැඩි කිරීම බලයේ දිශාවට සිදු විස්ථාපනය. ඔක එක විදිහට ලියනවා. අපි මේ සැරේ ලියමුකෝ බලයේ දිශාවට සිදු වූ විස්ථාපනය. බලයේ දිශාවට සිදු වූ විස්ථාපනය. right. අපිට කාර්ය දීලා තියෙනවා. කාර්ය ජූල් 60යි. 60j බලයක් දීලා තියෙනවා. නිව්ටන් 5යි. අපිට ආන්නේ විස්ථාපන d. කොයිමද d හොයන්න නම් දෙපැත්තම 5න් බෙදන්න. එහෙම නේද තියෙන්නේ? අන්තිම උත්තරේ නෑනේ. ඒ කියන්නේ 5ට 5 කැපිලා d කියන්නේ 60 බෙදීම 5. 60 බෙදීම 5 කියන්නේ පළවෙනි උත්තරේ. පළවෙනි උත්තරේ. උත්තරේ 1. 34 පහත දී ඇති මිශ්‍රණ හා ඒවායේ සංඝටක වෙන් කිරීමට භාවිතා කරන ක්‍රමයන්. වැරදි වර්ණය තෝරන්න. බොරතෙල් භාගික ආසවණි. බොරතෙල් වලට එන්න ඕනේ භාගික ආසවණි. මේකේ දාලා තියෙන හුමාල ආසවණි. අරක්කු පෙරනවා වගේ බොරතෙල් පෙරන්න බැහැ නේද? right. බොරතෙල් භාගික ආසවණි. පළවෙනි උත්තරේ වැරදි. ජලීය අයඩින් ද්‍රාවණයේ ද්‍රාවක නිස්තාරණය. හරි. මෝදු ජලයේ ස්ෆටිකීකරණය. හරි. සගන්ධ තෙල් හුමාල ආසවණි. හරි. එහෙනම් අපිට කරන්න වෙන්නේ උත්තරේ 1 ලෙස ගන්න. බොරතෙල් එන්න ඕනේ භාගික ආසවණි. තට්ටු වලදී සංඝටක වෙන් කර ගැනීමේ ක්‍රමයට කියන්නේ භාගික ආසවණි. විවිධ තාපාංක වලදී සංඝටක වෙන් කර ගැනීම භාගික ආසවණි. right. 35. ශාක වර්ධනයත් සමග එහි කඳේ මහත් වීම සිදුවන්නේ පහත කවර පටකයේ ක්‍රියාකාරීත්වයෙන්ද? කඳ මහත් කරන්නේ කැම්බියම් පටකය. ඔක හොඳට මතක තියාගන්න. ෆ්ලෝයම ආහාර පරිවහනය කරනවා, ශෛලම ජලය හා ಖನಿජ ලවණ පරිවහනය කරනවා, මෘදු ස්තර අලුතින් සෛල එකතු කිරීම, කාර්යයන් සඳහා සෛල හැඩ ගැසීම, පූරකයක් ලෙස ක්‍රියා කිරීම සිදු කරනවා. කැම්බියම තමයි අලුතින්ම සෛල හදමින් කඳේ මහත වර්ධනය කරන්නේ. උත්තරේ 2. 6. පීඩනය අඩු කර ගැනීම සඳහා. පීඩනය අඩු කරන්නේ කොහොමද පුතේ? අපේ සමීකරණය හැටියට
මට පීඩනයේ සමීකරණය කියන්නකෝ සමීකරණය තමයි උත්තරේට යන්නේ. පීඩනය අඩු කරගන්නේ කොහොමද? පීඩනය සමානයි බලය බෙදීම වර්ගඵලය. බලය බෙදීම වර්ගඵලය. පීඩනය අඩු කරගන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි බලය අඩු කිරීම. බලය අඩු කරොත් පීඩනය අඩු වෙනවා. දෙවෙනි එක තමයි වර්ගඵලය වැඩි කිරීම. යට තියෙන එක වැඩි කරන්න ඕනේ, උඩ තියෙන එක අඩු කරන්න ඕනේ. ඔන්න පීඩනය අඩු කරගන්න පුළුවන් ක්‍රම දෙක. උඩ තියෙන එක අඩු කරන්න ඕනේ. බලය අඩු කරොත් මෙතන උත්තරය අඩු. ඊළඟට යට වැඩි කරොත් මෙතන උත්තරය අඩු. එතකොට බලය අඩු කරන්න ඕනේ, වර්ගඵලය වැඩි කරන්න ඕනේ. මේ තමයි පීඩනය අඩු කරගන්න පුළුවන් ක්‍රමය. පැහැදිලි? ඔවා තියරි දාගන්න අහු වෙලා නැත්තම්. එහෙමනම් වාහන රෝදවල කට්ටා තබා ඇත. ඒ ඝර්ෂණය වැඩි කරනවා. දුම්රිය රේල් පීලි සිර්පල කොටම් මත සවි කරනවා. හරිනේ පුතේ? රේල් පීලි සිර්පල කොටම් මත හයි කරන්නේ වර්ගඵලය වැඩි කරනවා. ඒතර වර්ගඵලය වැඩි කරද්දී පීඩනය අඩු වෙනවා. යකඩ ඇනවල තුඩ උල්ව සකස් කරනවා. තුඩ උල් කරනවා කියන්නේ වර්ගඵලය අඩු කරනවා. වර්ගඵලය අඩු කරනවා කියන්නේ පීඩනය වැඩි වෙනවා. කැපෙන ආයුධ මොහාත් කරනවා. මොහාත් කරනවා කියන්නේ වර්ගඵලය අඩු කරනවා. ඒ කියන්නේ පීඩනය වැඩි වෙනවා. ගන්න වෙන්නේ තුන්වෙනි දෙවෙනි උත්තරේ. ගන්න වෙන්නේ දෙවෙනි උත්තරේ. හොඳට අපි දීපු උදාහරණ අවබෝධයේ තියාගන්න. කියනනම් මතකේ තියාගෙන කියනනම් මේක එච්චර ලොකු දෙයක් නෙමෙයි. ඊළඟට 37. පත්‍ර නාරටි හා නාරටි අසල ප්‍රදේශවල හරිතක්ෂය ඇතිවීම කෙරෙහි බලපාන. හරිතක්ෂය කියන්නේ මොකක්ද? පත්‍රයේ කොළ පාට නැති වෙනවා. පත්‍රයේ කොළ පාට නැති වෙනවා. නයිට්‍රජන් වලින් කරන්නේ සම්පූර්ණ පරිණත පත්‍රයේම හරිතක්ෂය මේ හරිතක්ෂය ඇති කරනවා. ඒ කියන්නේ පරිණත පත්‍රයේ පුරාම කොළ පැහැ නැති වෙනවා. ඒකට බලපාන්නේ නයිට්‍රජන්. මෙතන අහන්නේ එතන එහෙම නෙමෙයි ඈ. පත්‍ර නාරටි හා නාරටි අසල. නාරටියේ කොළ පාට නැති වෙනවා. නාරටි ගාව කොළ පාට නැති වෙනවා. ඒතර නයිට්‍රජන් කරන්නේ සම්පූර්ණ පත්‍රයේ පුරාම පරිණත පත්‍රයේ පුරාම කොළ පැහැ නැති කරනවා. ඊළඟට අයන්. අයන් කියන්නේ යකඩ. යකඩ කරන්නේ ලපටි පත්‍ර දළු පත්‍රවල කොළ පාට නැති හරිතක්ෂය ඇති කරනවා. ෆොස්ෆරස් මෙතෙන්ට අදාළම නැහැ. ෆොස්ෆරස් වලින් මොකද කරන්නේ? මුල් වල වර්ධනයනේ. ෆොස්ෆරස් කරන්නේ මුල් වල වර්ධනය. ඒතර ෆොස්ෆරස් අඩු වෙනවා කියන්නේ මුල් වල වර්ධනය අඩු වෙනවා. නේද? ඊළඟට ෆොස්ෆරස් තව පුංචි වැඩක් කරනවා. අර රතු පාට දම් පාට ලප පත්‍රයේ මත රතු දම් පාට ලප නිර්මාණය කරනවා. ඒතර හරිතක්ෂයක් නැහැ. සල්ෆර් එයා තමයි උත්තරේ. එයා තමයි පත්‍ර නාරටි වල කොළ පාට නැති කරන්නේ. උත්තරේ 4. මම ඔබට වගු ටික පාඩම් කරගන්න කිව්ව පුතේ. khනිජ ලවණ සතුන්ගේ දේහය තුළ කොහොමද වැඩ කරන්නේ? ශාක දේහය තුළ කොහොමද වැඩ කරන්නේ? එතන වගු දෙකයි. විටමින සත්ව දේහය තුළ කොහොමද වැඩ කරන්නේ? එතන වගු තුන. khනිජ ලවණ ශාකවල සත්ව දේහවල වැඩ කරන විදිහ වෙන වෙනම වගු දෙකක් තියෙනවා. ඊළඟට විටමින සත්ව දේහවල වැඩ කරන විදිහ වෙනම වගුවක් තියෙනවා. ඔය වගු තුන මම ඔබට කොච්චර පාඩම් කරත් මතකෙ ඉන්නේ. මතකනේ කිව්වා 10නේ. ඕක කරන්න කිව්ව ක්‍රමය මොකද්ද? ඔය වගුව ටිකක් ලොකුවට ලියා ගන්න. ලියාගෙන නිතර පේන තැන කලවන්න. වල පාඩම් කරන මේසෙ ගාව. එහෙම නැත්නම් කාමරේ හොඳට පේන බිත්තියක. ඊළඟට මම මොකද්ද කිව්වේ? ඒක ඇලවල තිබ්බට මතකෙ ඉන්නේ. දවසකට එකපාරක් ඒ වගුව කියවන්න. දවසකට එකපාරක් විනාඩි 2යි 3යිනේ යන්නේ. වගුව කියවගෙන යන්නේ. විටමින් A, විටමින් B මොනවටද? විටමින් C මොනවටද? විටමින් E මොනවටද? ටක් ගාලා කියවගෙන ගියා. කංජලවන් ටික කියවගෙන ගියා. එහෙම කළා නම් ඔබ මේ වෙද්දි ඔබට ඔය වගු දෙක ඇස් දෙක පියාගෙන කියවන්න පුළුවන්. ඔබ එහෙම නොකරුවා මම දන්නවා. ඒකේ ප්‍රතිඵලය මේකත් සෑහෙන කොටසකදී වැරදිලා තිබ්බා. සෑහෙන කොටසකදී වැරදිලා තිබ්බා. පුතේ දැන් මම ඔයාලට පේපර් එකේ එවන ක්‍රමයේ තියෙන වටිනාකම ඔන්න ඕකයි පුතේ. මොකද වටිනාකම? විභාගෙට ලියලා තියෙන ළමයි සංඛ්‍යාවෙන් පළවෙනි ප්‍රශ්නේ කී දෙනෙක්ද හරි? දෙවෙනි ප්‍රශ්නේ කී දෙනෙක්ද හරි? තුන්වෙනි ප්‍රශ්නේ කී දෙනෙක්ද හරි? මේ තොරතුරු ඔක්කොම ටික මට ගන්න පුළුවන්. ඒතර මම ඔයාලත් එක්ක මේක සාකච්ඡා කරන්න ඉන්නේ ඒ තොරතුරු ටික බලලා. බහුතරයක් වරද්දපු තැන් කොතනද? ඒ ටික තමයි අපිට වැදගත් වෙන්නේ. ඊළඟ දවසේ වරද්දන්න නැතුව යන්න. ඒතර මේ තැන ගොඩක් අයගේ ආයෙ වැරදිලා තිබ්බා. පැහැදිලි නේද? ඊළඟ 38 ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් පමණක් නිරීක්ෂණය කළ හැකි ඉන්ද්‍රිකාව. න්‍යෂ්ටිය පුතේ ආලෝක අන්වීක්ෂයට පේනවා. සංයුක්ත අන්වීක්ෂයට පේනවා. රික්තකත් පේනවා.
හරිතලවත් පේනවා. හැබැයි රයිබෝසෝම පේන්නේ නැහැ. රයිබෝසෝම කියන්නේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ ව්‍යුහයක්. ඒක ඊටාම චූටි කොටසක්. උත්තරේ 4. 39ට ඔබ කොහොමද උත්තරේ හෙව්වේ? වඩාත් වේගවත් රසායනික ප්‍රතික්‍රියාව සිදුවන්නේ කවර අවස්ථාවේදීද? ඔබට එතෙන්ට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය සඳහා අපි ඉගෙන ගත්ත දත් වලට යන්න. පළවෙනි එක. උෂ්ණත්වය වැඩි වෙද්දී ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වන විට. 2. සාන්ද්‍රණය ද්‍රාවණයක් නම් පාවිච්චි කරන්නේ සාන්ද්‍රණය වැඩි වන විට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි. 3. අහගන්න. ඝන ද්‍රව්‍යයක් නම් ද්‍රව්‍ය කුඩු වන විට කුඩු බවට පත්වන විට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. පැහැදිලිද? ඔන්න සිදුවේ. දැන් ඕක තමයි මෙතනදි චෙක් කරන්නේ. බලන්නකො 1 2 3 4 නල 4. පළවෙනි එකේ උෂ්ණත්වය 25යි, දෙවෙනි එකේ 27යි, තුන්වෙනි එකේ 27යි, හතරවෙනි එකේ 25යි. දැන් සාධකයේ උෂ්ණත්වය වැඩි වෙන විට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. එහෙමනම් ඕකේ 25 වලට කපලා හක් කරනවා. දැන් උත්තරේ හොයන විදිහ. ඇයි 25 2යි 27 2යි. එතකොට උෂ්ණත්වය වැඩි වෙද්දී ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවනේ. එහෙනම් 25 නල 2ට වඩා 27 නල 2 ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි. ඔන්න දැන් එකත් අහක් කළා, හතරත් අහක් කළා. 1යි 4යි දෙකම අහක් කළා. දැන් අපිට 2යි 3යි ඉතුරු වුණා. ඊළඟට බලන්න සාන්ද්‍රණය. සාන්ද්‍රණය ගැන කතා කරලා නෑ ඔකේ. දෙවෙනි එකේ තණුක HCl එච්චරයි ලියලා තියෙන්නේ. තුන්වෙනි එකේ තණුක HCl එච්චරයි ලියලා තියෙන්නේ. දෙකේම තණුක තියෙන්නේ. එතකොට සාන්ද්‍රණයේ වෙනසක් ගැන කතා කරලා නැහැ. ඒ නිසා දෙවෙනි සාධකය අපිට පාවිච්චි කරන්න බැහැ මෙතන. පැත්තකට දැම්මා. බැරි වෙලාවත් ඕක එකක් තණුක එකක් සාන්ද්‍ර දීලා තිබ්බනම් අනිවාර්යයෙන්ම සාන්ද්‍ර වැඩි එක සාන්ද්‍රණයේ වැඩි එකේ තමයි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි. මෙතනදී අම්ල දෙකම සමානයි. ඒ නිසා දෙවෙනි සාධකය චෙක් කරන්න බෑ. යන්න තුන්වෙනි සාධකය. ද්‍රව්‍ය. කුඩු බවට පත් වෙද්දී ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි. දෙවෙනි එකේ දාලා තියෙන කැල්සියම් කාබනේට් කැට, තුන්වෙනි එක දාලා තියෙන්නේ කැල්සියම් කාබනේට් කුඩු. එහෙනම් 2 සහ 3 ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි කැට එකේ නෙමෙයි කුඩු එකේ. ඒ කියන්නේ උත්තරය 3. පළවෙනි දෙක කපලා හැරියේ පළවෙනි එකයි හතරවෙනි එකයි කපලා හැරියයි. ඒ දෙකේ උෂ්ණත්වය 25 ගානේ තිබ්බේ. 2 සහ 3 තිබ්බේ 27 ගානේ. ඒතොර 27 දෙක ඉතුරු කරගත්තා. ඊළඟට සාන්ද්‍රණය චෙක් කරන්න බෑ, දෙකේම අම්ලවල සාන්ද්‍රණය සමානයි. ඊළඟට තුන්වෙනි සාධකෙට ගියා. දෙවෙනි එකේ තියෙන්නේ කැට, තුන්වෙනි එකේ තියෙන්නේ කුඩු. කැට කුඩු වෙද්දී ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. එහෙමනම් උත්තරේ 3. හරි. ඊළඟට 40. දැක්ක නේද උත්තර වලට යන විදිය? තියරි එක මේක. තියරි එක තමයි චෙක් කරලා තියෙන්නේ. ඒතකොට තියරි එක අපි එකින් එකට චෙක් කරගෙන ගියාම අපිට අනවශ්‍ය දේවල් කපලා හක් කරන්නේ. 40. ඉබෝලා, SARS, COVID යන රෝග ලෝකේ පුරා වසංගත ලෙස පැතුරුණු මෑත කාලීන රෝග කීපයක තාමත් කොයිඩ් යනවනේ. ඉබෝලා, SARS දෙක නම් කන්ට්‍රෝල් කරගත්තනේ. මෙම රෝගය බෝ කරන ශුද්ධ ජීවියා සතු ලක්ෂණය කුමක්ද? කොහොමත් පුතේ මට හිතෙනවා කොයිඩ් ගැන කතන්දරයක් විභාගෙත් තියෙයි කියලා. කොයිඩ් ගැන කතන්දරයක්. right? එතකොට මෙම රෝගය බෝ කරන ශුද්ධ ජීවියා සතු ලක්ෂණ පහක් සඳහන් කුමන ඒවා? ජීවී සෛල තුල පමණක් ගුණණය වීම. ඔව් පුතේ. සෑම වෛරසයක්ම ගුණණය වෙන්නේ ජීවී සෛල වල පමණයි. හොඳට මතක තියාගන්න. සෑම වෛරසයක්ම ගුණණය වෙන්නේ ජීවී සෛල තුල පමණයි. A හරි. B ප්‍රතිජීවක වලට සංවේදී නොවේ. ඔව්. ප්‍රතිජීවක ඖෂධ වලට වෛරස් සංවේදී වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. ප්‍රතිජීවක ඖෂධ වලට වෛරස් සංවේදී වෙන්නේ නැහැ. ශුද්ධජීවී ලෝකයේ තුල ප්‍රතිජීවක ඖෂධ වලට සංවේදී නොවන තවත් කැලක් අපි කතා කරනවා. මතකද ඔබට ආකියා? ආකියා බැක්ටීරියා යුකැරියා. අධිරාජධානි 3 13 වෙනි පාඩමේ කතා කළේ 10. ආකියා බැක්ටීරියා යුකැරියා. ඔතන ආකියා රාජධානියේ ඉන්න ජීවීන් ප්‍රතිජීවක වලට සංවේදී වෙන්නේ නැහැ. එයාලා තාම අපිට ලෙඩ රෝග සෑදීම සම්බන්ධයෙන් හොයාගෙන නැහැ. හදන්නේ නැතුව ඇති තාම.
හැබැයි එයාලත් අපිට ලෙඩ හදන්න ගත්තොත් මේ වෛරස් ලෙඩ හදනවා වගේම තමයි. ගොඩ එන්න හම්බෙන්නේ නැහැ. එහෙනම් ඒත් හරි බීත් හරි. C DNA හා RNA යන නියුක්ලියික් අම්ල දෙවර්ගයේම තිබෙනවා. නෑ පුතේ. ඔය කියන ඉබෝලා SARS COVID කියන තුන් දෙනාගෙම තියෙන්නේ RNA. ඉබෝලා SARS COVID කියන තුන් දෙනාගෙම තියෙන්නේ RNA. එහෙමනම් DNA හා RNA යන නියුක්ලියික් අම්ල දෙවර්ගයේම තිබීම කියන කතන්දරේ ගන්න බෑ. අපිට ගන්න වෙන්නේ A හා B පමණයි. උත්තරේ 1. A හා B පමණයි උත්තරේ 1. right ඔබ ඉබෝලා චෙක් කරලා බලන්න අන්තර්ජාලයෙන් ඔබ SARS චෙක් කරලා බලන්න ඔබ COVID චෙක් කරලා බලන්න SARS වලම ප්‍රභේදයක් තමයි මේ COVID කියලා එන්නේ පුංචි වෙනසයි තියෙන්නේ right එතකොට ඒවයි තියෙන්නේ RNA එතකොට උත්තරේ 1 A හා B විතරයි එතන හරියන්නේ C ගන්න බෑ එතන DNA කතන්දරයක් දාලා තියෙන හින්දා දැන් හරියද right ඔන්න ප්‍රශ්න 40 සාකච්ඡා කළා එතකොට පළවෙනි පේපර් එකේ ඔබට හම්බෙච්ච ප්‍රශ්න 4-5 එහෙම් පිටින්ම ගෙඩ පිටින් මේ පේපර් එකේ තිබ්බා. පැහැදිලිද? තුන්වෙනි පේපර් එකට යද්දී සමහර විට අපි කරපු ප්‍රශ්න ඊට වඩා වැඩි සංඛ්‍යාවක් තියෙනවා. හතරවෙනි පේපර් එකට යද්දී ඊටත් වඩා වැඩි සංඛ්‍යාවක් තියෙනවා. ඒක තමයි අපිට ලැබෙන වාසිය. පේපර්ස් 25 කරද්දී සමහරට අපි කරපු ප්‍රශ්න වලින් 25ක් 30ක් මේ පේපර් එකේ තියෙන්නත් පුළුවන්. එතකොට ඕල් පේපර් එකට යද්දී ඒ වාසියම අපිට ලැබෙනවා. අපි කරපු ප්‍රශ්න 25ක් 30ක් කොහොමද පේපර් එකේ තිබ්බේ? අපි ගොඩ නේද? right. ඔයාලට කියන්න පුංචි දෙයක් තියෙනවා. මේ පේපර් 25 අතරින් එපා. එකිනෙකට කරන්න. මම පේපර් 25 හදලා දුන්නොත් ඒකාකාරී පේපර් 25ක් එන්නේ. හැබැයි මම මේ සැරේ කළේ ලංකාව පුරා එක තැන්වලදී පේපර් 25ක් ඔබත් එක්ක සාකච්ඡා කරන්න. ඒ අතරට මම හදපුවත් ඔබ. ඒ අතරට මම හදපුවත් මැදින් ඔබ. හරිද? ඒතර විවිධාකාරයෙන් ප්‍රශ්න පත්‍ර 25කට පිළිතුරු ලියලා අපි අපේ ඔළුව හදා ගන්නවා. මොන මට්ටමේ පේපර් එකක් ආවත් ලියන්න පුළුවන් මට්ටමකට. පැහැදිලිනේ? රයිට්. එහෙමනම් තුන්වෙනි පේපර් එකෙන් අපි හම්බෙමු. තුන්වෙනි පේපර් එකෙන් හම්බෙමු. මතක තියාගන්න හැම පේපර් එකක්ම નિયમિત කාලය තුල ලියලා තමයි මේ වීඩියෝ එක බලන්න ඕනේ. වීඩියෝ එකෙන් ඔබට එක් ප්‍රශ්නයක් පිළිබඳව විස්තර ලැබෙනවා. ඒ විස්තර ටික අනිවාර්යයෙන්ම ඔළුවට දාගන්න. වීඩියෝ එක නවත්වමින් ඔබට අවශ්‍ය සටහන් මැද ලියා ගන්න ඕනේ. ගන්න පුළුවන් ඒවා සම්පූර්ණ කරන්න පේපර් 25 වෙනම ෆයිල් එක පිළිවෙලට එකතු කරන්න. මම හිතනවා ඔයාලට 2021 පේපර් එක ඒකේ 26 වෙනි පේපර් එක විදිහට දැම්මට පස්සේ අර කොටු කපනවගේ 2021 පේපර් එකේ සමාන අර අභ්‍යන්තර පේපර් 25 තියෙන ප්‍රශ්න කපාගෙන යන්න පුළුවන් වෙයි. ඔබට 26 වෙනි පේපර් එක විදිහට එක දාලා ඒකත් එක්ක සමාන ප්‍රශ්න යටින් කපාගෙන යන්න පුළුවන්. මගේ බලාපොරොත්තුව ප්‍රශ්න 25ක් 30ක්වත් ඒ කැපුම අතරට එකතු කරලා දීම. පැහැදිලි කියන්නේ සමාන ප්‍රශ්න 25ක් 30ක්වත් ඒක තුල නිර්මාණය කළ දීම. හරි. එහෙමනම් තුන්වෙනි පේපර් එකෙන් අපි හම්බෙමු. එතෙක් ඔබට ආයුබෝවන්.